නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ අරියං වෝ භික්ඛවේ සම්මා සමාධින් දේසිස්සාමි ස උපනිසං සපරික්ඛාරං තං සුනාත සාදුකං මානසිකරෝත බාසිස්සාමීති. ධර්මානුශාසනාවෙහි සදහවර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ අප හොඳින් දන්නා වූ භවතුන් මූලික කොට සිටින්නා වූ මේ දිනවල නැත්නම් මේ මොහොතේ අපට සවන් දීම සඳහා අවකාශය යොදාගෙන සිටින්නා වූ ලක්වාසී ලෝවාසී ධර්මකාමී සදහබර පින්නතනේ. ආරාධිත භවතුන්ගේ ආරාධනය කැමැති පරිදි දේශනයක් කරන්න. කැමැති පරිදි දේශනයක් කිරීම සඳහා අද විශේෂ දවසක් සහ අවස්ථාවක්. මාධ්‍ය තුලට පැමිණෙන්නට පෙර හෝ මාධ්‍ය තුල හෝ 2013 සිට යම් කරුණක් පිළිබඳව උපුටා දැක්වීමක් අප බොහෝ විට කරලා තිබෙනවා. ඒ පිළිබඳව දීර්ඝතව වශයෙන් කරුණු පැහැදිලි කරන්නට මේ කාලේ නොවේ යයි සිතමින් තමයි කල් මරමින් හිටියේ. එකක් ඒ කටපාඩමින් කියන්නට බැරි තරම් ටිකක් දිග නිසා සහ සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගැනීමට අපහසු නිසා. මේ දිනවකවාන වන විට පැහැදිලි කරන්නට කරුණු ඉතුරු නැති තරමට ධර්ම කරුණු පැහැදිලි කර තිබෙන බැවින් තථාගත බුදු පියාණන් වහන්සේට ගුරු මුෂ්ටිකයාදයක් තිබුණ නැති වාසයේම අපටත් සංගවන්නට කිසි දෙයක් නැති බැවින් කලබලයක් නැතුව කල් වේලා අරගෙන මේ කරුණ පැහැදිලි කළ යුතුයි කියලා මම කල්පනා කළා. මේ මජ්ක්‍ධිම නිකාය 3 පුස්තකයයි. මේ මහා චත්තාරිසක සූත්‍රයයි. ඔබට මතක් වේවි යම් යම් අවස්ථාවල මම මෙහි කටපාඩමින් ඉදිරිපත් කළා වූ පාඩයක් පිළිබඳව ඉදිරියේදී ඔබට දැනගන්න ලැබේවි. නමුත් මෙහි සංගවා තිබෙන රහස, මෙයින් එළිවෙන රහස සමාජයට හරීම වටිනවා. තථාගතයන් වහන්සේ සවැත් නුවර දෙව්රම්හිර වාසය කරන සමයේදී භික්ෂුන් වහන්සේලා අමතා මේ සූත්‍රය අදාළයි කියලායි පූරිකාවේ පවතින්නේ. අර මා ඉදිරිපත් කළ පාඨයේ පාලිය සිංහලට තිබෙන්නේ එතන හිටියේ උන්වහන්සේලා බැවින් තොපට ආර්ය මාර්ග සමාධිය නැත්නම් සම්මා සමාධිය ප්‍රත්‍ය කොට පිරිවර කොට දේශනා කරනවා. අසන්න මොනවට මෙනෙහි කරන්න කියලා. භික්ෂුන් වහන්සේලාගේ එසේ යයි ප්‍රතිඋත්තරෙන් පසු තථාගත බුදු පියාණන් වහන්සේ
කතමෝච බික්කේ අරියෝ සම්මා සමාධි ස උපනිසෝ සපරික්ඛාරෝ සියතිනා. මොනවද මේ සම්මා සමාධියට උපනිශ්‍රේ වෙන්නේ සහ පිරිවර වෙන්නේ? හොඳට මේක තේරුම් ගන්න. මොනවද මේ සම්මා සමාධියේ පිරිවර කියලා කියන්නේ? මේ සමාධියට පිරිවර බවට නැත්තම් හේතු වෙන්නේ. උපනිශ්‍රේ වෙන්නේ. එවිට සයති ඉදං මොනවද කියලා කියනවනම් සම්මා දිට්ඨි සිට සම්මා සති දක්වා. ඔබ දන්න නිසා මේ වචන ටික මම කියන්නේ නැත්තේ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති යන මේ සත් අංගයන්ගෙන් චිත්තයාගේ ඒකාග්‍ර බවක් පරිවාර බවක් වේද මේ ආර්ය සම්මක් සමාධිය ප්‍රත්‍යසහිතයයිද පිරිවර සහිතයයිද කියනු ලැබේ. අන්න තේරුම් ගන්න. සම්මා සමාධියේ ප්‍රත්‍යසහිත පිරිවර බව තමයි ඊතුරු අංග 7. ඒ 7 උදව්වෙන් මොකද වෙන්න ඕන? චිත්තයාගේ ඒකාග්‍ර බවක් ලැබෙන එක. ඒකයි සම්මා සමාධිය කියලා කියන්නේ. එතකොට අරහත අනුගමනය කිරීමේදී ලැබෙන දෙයක් මේක. එහෙමයි පළමුව තේරුම් ගන්න ඕන. තත්‍ර භික්ඛවේ සම්මාදිට්ඨි පුබ්බංගමෝ හෝති. කතංච භික්ඛවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති. මිච්ඡාදිට්ඨින් මිච්ඡාදිට්ඨි පජානාති. සම්මාදිට්ඨින් සම්මාදිට්ඨි පජානාති. සාස් හෝති සම්මාදිට්ඨි. ඔන්න පළමුව සම්මාදිට්ඨිය පැහැදිලි කරනවා කුමක්ද කියලා. මිත්‍යා දෘෂ්ටිය වශයෙන් දැන ගැනීම සහ සම්මාදිට්ඨිය වශයෙන් දැන ගැනීමම සම්මාදිට්ඨියයි කියලා තියෙනවා. දැන් එතනින් එහාට අපි යන්න ඕනේ එහෙමනම්. මිත්‍යා දෘෂ්ටිය පැහැදිලි කරලා තිබෙනවා. අපි හැමදාමත් මේක ප්‍රකාශ කරනවා සිංහලෙන්. මම මෙතන සඳහන් වෙන්න ඕන නිසා පාලියනුත් කියලා ඉන්නම් අද. කතමාච භික්ඛවේ මිච්ඡා දිට්ඨි නත්ති දින්නම් නත්ති ඉට්ඨං නත්ති හුතං නත්ති සොක්කට දුක්ඛටානං කම්මානං පලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා ඕපපාතිකා නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මාගතා සම්මා පටිපන්නා යේමං වා ලෝකං පරං වා සයං අභිඤ්ඤා සච්චිකත්තා පවේදති. අයම් භික්ඛවේ මිච්ඡා දිට්ඨි. ඔන්න මේ නියත මිත්‍යා දෘෂ්ටිය කියන එක විස්තර කරලා තියෙන හැටි. පරපුරින් බෞද්ධයයි කියා ගන්නා බෞද්ධ පවුල උපන් අය අතරත් මොකෙන් පිටවන වචන වලට අනුව නැත්නම් ක්‍රියාකාරකම් අනුව මේ අය ඉන්නවා කියලා අපට තේරෙනවා. ඒ වගේම අන් අය ගැන කවර කතාද? ඒක දැකීමේ වරදක් කියලායි තේරුම් ගන්න මිත්‍යා දිට්ඨි කියලා කියන්නේ. අපි සිංහලට යමු බලන්න. අපි මේකේ තියෙනවට වඩා ටිකක් සරල කරලා කියන්නම්. මම මේ තමහර වචන මම කියනෝනේ දමදිනි යුගයට අයිති කියලා. අපි කියනවා මිත්‍යා දෘෂ්ටිය කවරෙක්දත් දානෙහි දානි දුන්නට විපාකයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම යාගෙහි බුද්ධ පූජා යාග කියලා කියන එක ඔය අපි කතා කරන බලිතෝල් කියලා නෙවෙයි. ඒ කාලේ ඔය හැම පූජාවක්ම යාගයක් වශයෙන් සැලකෙන. විපාක නැත. පුද පූජාවන්ගේ විපාක නැත. කුසල කර්මයන්ගේ කල විපාක කියලා එකක් නැහැ. මෙලොව ඉන්න අයට පරලොවක්, පරලොව ඉන්න අයට මෙලොවක්, නැත්නම් මෙලොවක් පරලොවක්. එහෙම එකක් නැහැ. මව්පියන්ට හිරිහැර කළා කියලා, යහපත් ප්‍රතිපත්තියෙන් උපස්ථාන කළා කියලා ඒකේ 아무තු විපාකයක් නැහැ. ඒක තමයි මව නැත පියා නැත කියන එකේ සාමාන්‍යයෙන් අර්ථය අරන් තියෙන්නේ.
අණ්ඩජ ජලාබුජ සංසේජද කියන එහා පැත්තට ඕපපාතික කියලා සත්ත්ව කොට්ටාසයක් නැහැ. ඒ කියන්නේ දෙවියෝ හරි භූතයෝ හරි ප්‍රේතයෝ හරි පේන්නේ නැති නිසා. ඒ වගේම විශිෂ්ට ඥානයෙන් සත්‍ය ප්‍රත්‍යක්ෂ කොට දේශනා කරන්නා වූ බුදුවරු පසේ බුදු එහෙම කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ නැහැ. එහෙම අමුත්තක් නැහැ. ඒ බඳු නැත. මේ කාරණා 10 හෝ 10ට අදාළ මේකට අපි කියන්නේ ක්‍රියා ප්‍රතික්‍රියා. මේ ක්‍රියා කරාම අදාළ සාමාන්‍ය මේවා කරන්නේ පදුට්ඨ චිත්තෝ නැත්තම් දුෂ්ට චේතනාවෙන්. දුෂ්ට චේතනාවම කර්මයේ බව උන්වහන්සේ වදාරලා තිබෙනවා. එහෙනම් මවට උපස්ථාන කළොත් ඒකට යහපත් විපාකයක් ප්‍රශංසාව සමග අනාගතයේදී මවට පියාට හිරිහැර කළොත් ඒකට අදාළ දුක් විපාකයක්. ඒක බුදුන් වහන්සේ කරන දෙයක් නෙවෙයි. ඒකේ කර්ම නියාමයේ කියන එකේ හැටි. බුදුදහම කියන්නේ කර්ම නියාමය නෙවෙයි. කර්මක්ෂය කරන කර්මය බුදුදහම කියලා කියනවා. නමුත් කර්ම නියාමයේ වහල්ලු බවට පත්වීමේදී යහපත් ප්‍රතිඵල ලබා ගන්න ඕනේ නම් අර මිත්‍යා දෘෂ්ටිය කියන එකෙන් මිදෙන්න වෙනවා. මොකද සසර වසනකොට යහපත් විපාකකාරයන් තිබුණාට ඒක තරම් බරපතල අයහපතක් පිණිස වෙන්නේ අවිද්‍යාවක් විතරයි ඒකේ තියෙන්නේ. නමුත් මිත්‍යා දෘෂ්ටිය තුළ මනුස්සකම අහිමි වෙලා යන මිනිසත් භවෙත් බලාපොරොත්තු වන ආකාරයේ මහ විශාල කරදර වලට දුක් වලට මුහුණ දෙන්න සිදු වෙනවා. අන්න එහෙම ක්‍රියා ප්‍රතික්‍රියා කියලා විද්‍යාවෙන් උගන්වන ලබන යමක් කරාම ඒකට සමාන වූ ප්‍රතික්‍රියාවක් ඇත කියලානේ කියන්නේ. ඒ වගේ ප්‍රතික්‍රියාවකටපත් වෙන්න සිදු වෙනවා විපාක වාරයටපත් වෙන්න සිදු වෙනවා කියලා එහෙම එකක් විශ්වාස නොකරන එකට කියනවා නිත මිත්‍යා දෘෂ්ටිය කියලා. ඔන්නෝමයි අපි ඒක ටිකක් වැඩිපුර විස්තර කළේ. ඊළඟට තමයි අපි හොඳ හරියට යන්නේ. කතමාච බික්කවේ සම්මාදිට්ඨිය. ඔන්න මම ඔබට ඉදිරිපත් කරපු පාඩියේ තිබෙන තැන. සම්මාදිට්ඨින් පහං බික්කවේ ද්වයං වදාමි. අත්තිබික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්කා අත්තිබික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංගා. මෙතනින් එහාට තමයි අපේ බුදු සමයට මේක දෙකකට බෙදාගෙන මාර්ග දෙකක දෙපිසසකට යන්න තියෙන එකක් පිළිබඳ අවබෝධයක් බොහෝ දෙනාට නැත්තේ. මොකද මේ පෙන්වන්නේ? සම්මාදිට්ඨිය කුමක්ද? තථාගතයන් වහන්සේ වදාරනවා සම්මාදිට්ඨිය ආකාර දෙකක් වත දේශනා කරන්නේ මම. සම්මාදිට්ඨියක් තියෙනවා ඒක කෙලෙස් සහිතයි. ඒකේ පුණ්‍ය විපාක තිබෙන්නේ. ඒ වගේ මේකේ උපදි නැත්නම් අනුසය නිසා හටගන්නා විපාක නැත්නම් දුක් විපාක වලින් බැහැර වෙලා නැහැ. උපදි වේපක්කා විපාක දෙන සම්මාදිට්ඨිය. එතකොට එකක් ආර්ය වූ අනාශ්‍ර වූ ලෝකෝත්තර මාර්ගාංගයවත් සෝවාන් ආදී මාර්ගඵල සහිත සම්මාදිට්ඨිය. අන්න දසවස්තුක සම්මාදිට්ඨිය ආර්ය සම්මාදිට්ඨිය. එතකොට මෙතන පැහැදිලි වෙනවා එක සම්මාදිට්ඨියක් භවගාමී. ඒකේ අර දුක් විපාක නැති වුණාට ලෞකික සැප විපාක සමග ජාති ජරා ව්‍යාධි ශෝක මරණ නිදහස් වෙලත් නැහැ. භව සුගතිගාමී කියන්න පුළුවන්. නමුත් අනිත් එක භවගාමී නෙමේ භව නිරෝධගාමී. ඒකේ තමයි සෝවාන් ආදී මාර්ගඵල තිබෙන්නේ. දැන් යමෙකුට ඉහාත්ම වශයෙන් සෝවාන් ආදී මාර්ගඵල විලින් වීමට සාක්ෂාත් කර ගන්නට අවශ්‍ය නම් ඔහු ඇඳුම් මාරු කරන්නට නෙවෙයි අවශ්‍ය. ඔහු නියත මිත්‍යා දෘෂ්ටියෙන් පළමුව මිදෙන්න වෙනවා. අනතුරුව දසවස්තුක සම්මාදිට්ඨිය තුළ තියෙන භවගාමීත්වයේ තේරුම් අරගෙන ඔහු ආර්ය සම්මාදිට්ඨියට සැපෙමිනෙන්න වෙනවා. මොකද දසවස්තුක සම්මාදිට්ඨිය තිබෙන්නේ කාමසුගතීන් තුළ ආයවර්ණ සැපබල විපාක පමණයි. මාර්ගඵල නැහැ. ඒක කර්ම විපාක සුගතිගාමී පැත්ත. නමුත් මේ අරියා අනාසවා ලෝකුත්තර මග්ගා ලෝකෝත්තර මාර්ගාංග කියන්නේ සෝවාන් ආදී මාර්ගඵලින්. ඒක තිබෙන්නේ ආර්ය සම්මාදිට්ඨිය තුළ. දැන් මෙතනින් එහාට තමයි මේක අපි තේරුම් ගන්න ඕනකමක් තිබෙන්නේ. කුමක් මුල් කොටගෙනද මේක දේශනා කළේ කියන එක. අපි කතමාච බික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපදි විපක්ඛා. මහණෙනි අර කෙලෙස් සහිත පිනට නැඹුරුණා වූ පුණ්‍ය භාග විපාක සහිත
සම්මාදිට්ඨිය කුමක්ද? ඒක අපි අර මුලින් කතා කරපු නත්ති දින්නම් කියන තැන පටන් ගත්ත විදුන් දේ විපාක නැත කියන එකේ පටන් අනිත් පැත්තට ඇත සාස්වතවාදය තුළ නැත්නම් පැවැත්මක් තුළ විශ්වාස කරන කාරණාව තමයි ඒකේ පෙන්වන්නේ. අපි ඒක පාලියෙන් ගන්න නැතුව සිංහලෙන් මේ වචන ටික ගනිමු. එතකොට දානෙහි, යාගෙහි, පුද පූජාවන්හි, කුසල කර්මයන්හි විපාක. මෙලොව තියෙනවා, මෙලොව තියන අයට පරලෝකුත් තියෙනවා. මවට හෝ පියාට හෝ මව් ඇත පියා ඇත කියන එකේ තේරුම උන්ට උදව් උපකාර කළපුවාම නැත්නම් මවෙක් පියෙකු හැමෝටම ඉන්නවනේ අත්තටම. විපාකත් තිබෙනවා. කරදර කරත් හිරිහැර කළත්. උපාධික උපදිනා සත්වයා ප්‍රේත, භූත, දේව, බ්‍රහ්ම අපිට අපේ හැට ගෝචර කරන්න බැරි අත්ත කොට්ටාසයක්. බුදුන් වහන්සේලා විශ්වාස කරලා උන්වහන්සේලාගේ පැහැදිලි කිරීම වලට අනුව අපිට එහෙම විශ්වාස කරන්න වෙනවා. ඒ වගේම මෙලොවත් පරලොවත් පසක් කොටගෙන ලෝකෙට දේශනා කරනවා. කියන්නේ අපිට පරලොව පෙනෙන්නේ නැති වුණාට උන්වහන්සේලාගේ අන්තර්ඥාණයට නැත්නම් ප්‍රත්‍යක්ෂ ඥාණයට චුති උත්පත්ති පිළිබඳ කාරණා පැහැදිලි වීම තුළ උන්වහන්සේලා ඒක මහණෙනි මම මේවා කාගෙන්වත් අහලා නෙමෙයි දේශනා කරන්නේ දැකගෙනමයි කියලා උන්වහන්සේලා වදාරනවා. එතකොට මෙලව යමෙකුට පවතිනවා නම් ඔහු කර්ම විපාක රැස් කරනවා නම් ඒවට අදාළ විපාක වාරයක් පරලොව වශයෙන් පවතිනවා. අහිලෞකික පාරලෞකික කියලා අපි කතා කරනවා. එතකොට එහෙම කරුණු පැහැදිලි කරගෙන ලෝකට ධර්ම දේශනා කරන ශ්‍රමණ බ්‍රාහ්මයෝ කියන එකේ තේරුම බුදුන් රහතුන්. අන්න එතකොට ඒකේ පෙන්වන්නේ තමන්ට බැරි වුණාට මේවා ප්‍රත්‍යක්ෂ කරන දේශනා කරන පෞපින් විපාක වාරයන් පැහැදිලි කරන ඒ අනුව සමාජයේ හික්මවන්ට ප්‍රතිලාභ බලාපොරොත්තු නොවි ඉදිරිපත් වෙන එවනු උතුමන්ගෙන් යුක්තයි කියන කාරණාව තමයි පුද්ගල සම්මාදිට්ඨිය, පෘථග්ජන සම්මාදිට්ඨිය කියලා මම සමහර වෙලාවට වචන යොදලා තිබෙන්නේ මේක තමයි. දැන් මෙතනින් එහාට යන්න තව කරුණක් පැහැදිලි කරලා ඉන්න වෙනවා. අනේක තමයි මේක වැදගත් වෙන්නේ. කතමාච බික්කවේ සම්මාදිට්ඨි අරියානාසවා ලෝකුත්තර මග්ගංගා. මොකද්ද මේ ආර්ය වූ ආශ්‍රව ෂය කරන්න පුළුවන් වෙන්නා වූ සෝවාන් ආදී මගල් පහිත සම්මාදිට්ඨිය. මෙන්න මෙතනදී ඔබට මට යමක් හොඳින් කියන්න වෙනවා. මෙතනින් එහා පැත්තට හැම එකක් සඳහාම මේ දෙක තේරුම් ගන්න. අපි පුද්ගලයෝනේ. මව කුසින් බිහි ජීවිත සාසනය දක්වා ජීවත් වෙන පුද්ගලයෝ. මේ පුද්ගලයින්ට ඒ ආගම්, ඒ රටවල්, ඒ කුලපවුල් යම් ආකාරයක ප්‍රතිපත්ති පැහැදිලි කරලා තිබෙනවා. ඒ ප්‍රතිපත්ති සකස් කරලා තිබෙන්නේ බහුතරයක යහපත සඳහා. එතකොට අපි පුද්ගලයින් වශයෙන් තමයි සංවර වෙන්නේ. මේ පුද්ගල සංවරයට අපි වත්මන් පවතින බුදු සමය තුළ ගනිමු. මේ සංවරය සඳහා පනවා තිබෙන්නා වූ කරුණු කීපයක් තිබෙනවා. එකක් නීතිගරුක වෙන්න ඕන. පවතින අධිකරණ නීති හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වශයෙන් නීතියක් සකස් කරලා තියෙන එකට ගරුක වෙන්න. දෙවෙනුව පාපය පාලනය කිරීම සඳහා සංවරයක් පැහැදිලි කරලා තිබෙනවා. ශික්ෂාපද කියලා. අර වයින් වෙන්වීම සඳහා මේ පොරොන්දු වීම තුළ පංචශීලය පංචපාපයෙන් වෙන් වෙන එක. අටශීලය අටාකාර දුස්චරිතකින් වෙන් වෙන එක. දසශීලය දස ආකාරයක. උපසම්පදා සීලය තවත් එහාට. මේ සියල්ල මෙන්න මේ සංවරය. මව් කුසින් බිහි වී ජීවිතාවසානය දක්වා ජීවත් වෙන පුද්ගලයෙක්, ඒ වගේම ස්ත්‍රියක්, පුරුෂයෙක්, ගිහියෙක්, පැවිද්දෙක් වශයෙන් ඒ ශේස්ත්‍රයන් තුළ ලබන්නා වූ සංවරය. මෙන්න මේ දසවස්තුක සම්මාදිට්ඨිය දේශනා කරන්නේ, සම්මාදිට්ඨිය විපාක වාරය දේශනා කරන්නේ මේ පුද්ගලයා මුල් කොටගෙන කියන තේරුම් ගන්න. නමුත් ආර්ය සම්මාදිට්ඨිය දේශනා කරන්නේ පුද්ගලයා තුළ නොවේ. ආර්ය සම්මාදිට්ඨිය දේශනා කරන්නේ සෑම පුද්ගලයෙකුටම පොදු පංච උපාදානස්කන්ධය තුළ. මේකයි වෙනස මේකේ. බුදුවරු ආර්ය සම්මාදිට්ඨිය දේශනා කරලා තියෙන පුද්ගලයා තුළ නෙමෙයි පංච උපාදානස්කන්ධය තුළ. පංච උපාදානස්කන්ධය තුළ දුකටපත් වෙන හැටි සහ පංච උපාදානස්කන්ධයෙන් මිදීමෙන් දුකෙන් මිදෙන හැටි.
එහෙනම් ඔබට පුද්ගලයා සහ පංචස්කන්ධය පිළිබඳ අවබෝධයක් මෙතන හොඳට ලැබිලා තියෙන්න ඕන. පුද්ගලයා මෞකසින් බිහි වී ජීවිතාවසාන දක්වා ජීවත් වෙනවා. ඔහුට අන්නේ නමක් සහ කයක් තිබෙනවා. ලෝකයට පේන සම්මුතිය. නමුත් හැම පුද්ගලයාටම ඇස කන නාසය දිව කය නම් දොරවල් 6ක් තිබෙනවා. මේ දොරවල් 6 මුල් කොටගෙන ඔහු කයසිත දෙකක් වශයෙන් බෙදනවා. පුද්ගලයා කයසිත දෙකකට බෙදනවා. බෙදලා කයේ ප්‍රධාන පාලකයා සිත බව පෙන්නනවා. සිතක් නැති කයකට පොළොවට පස් වෙනු හැර දි รา යනු හැර කරන්න දෙයක් නැහැ. අනතුරු මේ සිත උපදින තැන් 6ක් වශයෙන් පෙන්වා වදාරනවා ඇස කන නාසය දිව කය කියලා. ඒකට ඇසෙන් උපදින සිත, කනෙන් උපදින සිත, නාසයෙන් උපදින සිත කියලා සිංහලෙන් කියන අතර පාලියෙන් නම් චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ කියලා විඤ්ඤාණ 6ක් පහළ වෙනවායි කියලා පෙන්නනවා. මෙන්න මේ ඇහැ තුළ සිදුවෙන සිද්ධිය, කන තුළ සිදුවෙන සිද්ධිය, නාසය තුළ සිදුවෙන සිද්ධිය ලෝකේ හඳුනා ගැනීම සඳහා අපි බාහිර ලෝකේ පුද්ගලයන් වශයෙන් ජීවත් වීමේදී බාහිර ලෝකේ හඳුනා ගන්නට මේ දොරවල් පහ උදව් වෙනවා. ඒ වගේම පහෙන් ගන්න කාරණා කල්පනා කරන්න මෙහෙවන්ට සිත උදව් වෙනවා. පුද්ගලයාණු දොරවල් 6ක් දොරවල් 6ක් උදව් කරගෙන ලෝකේ ජීවත් වෙන කෙනෙක්. මේ දොර ඇතුලේ ක්‍රියාවලිය. ඒක ලෝකේ මොනම දහමකවත් උගන්වන්නේ නැහැ. මේ දොර ඇතුලේ ක්‍රියාවලිය තමයි මම දකින්නේ බුදුරෙලි කළව අභිධර්මයේ. ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල අරමුණු ගැනීමේදී මිනිසාට උන්ට ආවේනික වේදනා 6ක්, සංඥා 6ක්, සංකාර 6ක්, විඥාන 6ක් පහළ වෙන බව මහා චත්තාරීසක සූත්‍ර දේශනාව තථාගතයන් වහන්සේගේ සාක්ෂි දරනවා. දැන් ඇහි වේදනාව කුමක්ද? රූපය මුල් කොටගත්. කනේ වේදනාව ශබ්දය මුල් කොටගත්. වේදනාව යනු රිදීම නොව විඳීම. විඳීම යන්නත් වර්තමාන මොහොතේ ගැටෙන හේතුප්‍රත්‍ය අනුව තමන්ට අදාළ තමන් පුරුදු පුහුණු කරගත්ත පරිදි අතීතෙන් එන්නා වූ සැප හෝ දුක් හෝ උපේක්ෂා වේදනාවක් බවත් තේරුම් ගන්න. දැන් විඳා වුණාට විඳින්නේ හැම කෙනෙක්ම දැන් එකක් නොවේ. දැන් උදව් වෙනවා රූපේ හෝ ශබ්දේ හෝ ගන්ධේ රසය තමන් රුචි අරුචි පරිදි හදාගත්ත පෙර හදාගත්ත වේදනාවක් එතෙන්ට එනවා ඒක විඳිනවා. ලෝකේ විඳිනවා නෝ තමන් හදාගත්ත දෙයක් විඳිනවා කියන එක තේරුම් ගන්න තරම් ඔබ ඥානවන්ත නම් එහෙනම් අපට අපි මේ හිතන දෙයට වඩා මේකේ ගැඹුරක් තියෙනවා කියලා තේරුම් ගන්න පුළුවන් වෙයි. අන්නේ විදිහට අපට අපි හැමදාමත් මේකේ වැරදි පැති අඩුපාඩු පැහැදිලි කරලා තිබෙනවා. අද ඒවා ගන්න නැතුව කෙලින්ම ගන්නවා. එතකොට මෙන්න මේ විදිහට තථාගතුරු අදාළ පරිදි කන්දේසු ජායමානේසු ජීයමානේසු බීයමානේසු ස්කන්ධ නැමැති සමූහය හට ගන්න කල්ලි, දිරණ කල්ලි, මේ යන කල්ලි. ඒකට අවුරුදු 60ක් 70ක් 10ක් 15ක් දෙන්නේ නැහැ. අසුරු ගසන ශෙනකින් හටගෙන දි รา මේ යනවා. ඒ හටගෙන දි รา මේ යනවා නම් ඒක තුල සිදුවෙන ක්‍රියාකාරීත්වය තුල තමයි තථාගතවරු භව ගමන හෝ භව නිරෝධගාමිත්වය දේශනා කරන්නේ. භව ගමන දේශනා කරන්නේත් ඒක තුල. නමුත් අර අසුත පුතග්ජනයයි කියලා කියන්නේ ඒක තේරුම් ගත්තේ නැතුව ඒක භව ගමනට යොදාගත්ත කෙනාට. ඒ නිසා ඔහුට භව නිරෝධගාමී වෙන්න බෑ. අර අසුත පුතග්ජනයාට පංචස්කන්ධයට එදේ මම කොටගත්ත මුලාවෙන් මිදෙන්න බෑයි කියලා අර අසුතවන්ත සූත්‍රවල තිබෙන්නේ. ඔවුන්ට කය දි รา යන බැවින් කයන් මිදීමේ කැමැත්තක් තිබෙනවා. ඒ වුණාට සිත සහ මනස සහ විඥානය කියන ලැබෙද ඒකට එන එක බොහොම කල්. මම කොටගත්ත මුලාවෙන් මිදෙන්න නම් පෘථග්ජන භාවය තුළ බෑ කියලා. එඳ ආර්ය සම්මාදිට්ඨිය සහ මාර්ගඵල පෘථග්ජනයින්ට බුදුරජාණන් වහන්සේ වරන් දීලා නැහැ. අමනාපයක් හින්දා නෙවෙයි, ඒක Tamanට කරගන්න බැරි නිසා. අපේ වගකීම තමයි ධර්ම දේශනා කරමින් දැනුවත් කරමින් මේ ඇස මේ දැක්ම සමාජයට දෙන එක. ඔබට මේ ඉහාත්ම වශයෙන්ම දුක්ඛ නිරෝධය අවශ්‍ය නම්, දුකින් මිදීම අවශ්‍ය නම් ඔබ ආර්ය සම්මාදිට්ඨිකයෙක් වෙන්න වෙනවා. ආර්ය සම්මාදිට්ඨිකයෙක් වෙන්න නම් ඔබ තුළ පහළ වෙන්නා වූ පංචස්කන්ධය පහළ වෙන්න සහ නැරසෙන හැටි ඒක උපාදානස්කන්ධය බවට පත් වෙන සහ උපාදානෙන් මිදෙන්න කුමක් කළ යුතුද කියන කාරණා පිළිබඳව අවබෝධයක් ලැබෙන්න වෙනවා.
එපමණයි. මහ ලොකු ගොඩක් දේවල් නැහැ. තේරුම් ගත්තයින් පසු මේ වචනවත් ඕන කියලා මා හිතන්නේ නැහැ. ක්‍රියාකාරීත්වයයි තේරුම් ගන්න ඕනකමක් තිබෙන්නේ. මින් ඉදිරියට මතක තබා ගන්න එහෙනම් මේ කරුණු පැහැදිලි කිරීමේදී මේ දිගටම මේ හැම එකක් පාසාම මේක විස්තර කරනවා දෙකක් වශයෙන්. එතකොට ඒක සාසව පුඤ්ඤ භාගයේ උපදීපේපක්ක වෙන්නේ මොකක් නිසාද? කෙලෙස් සහිත නිසා, පිනට නැඹුරු නිසා මතු විපාක හමු වෙනවා. ඒකේ පවෙන් වෙන්නීමක් තියෙනවා. පවෙන් වෙන්නීමම පින වෙන්න පුළුවන්. දැන් සතුන් මරණ එක පාපේ වුණාට නොමරණ එක 아무තෙන් නිෂ්ක්‍රීය දෙයක්ුත් නෙමෙයිනේ. ඔවුන්ට දක්වන අභයක්නේ පෙන්වන්නේ. 아무තෙන් පුණ්‍යක්‍රියාව වෙනම තියෙනවා වගේම නොමැරීමම පුණ්‍යක්‍රියාවක් වශයෙන් සහ කුසලෙන් වෙන්වීම කියලා පෙන්වනවානේ. එතකොට ඒකට විපාකයක් තිබෙනවා. දාන ආදී කාරණා ගත්තහමත් එහෙම ඒකට විපාකයක් තිබෙනවා. එතකොට ඒ විපාක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? පෘථග්ජන භාවය තුළ කර්ම රැස්වීමේදී හේතු ඉතුරු වෙනවා. එබැවින් විපාකයක් මතුවෙනවා. හේතුඵල කර්ම හේතු විපාක ඵල. මේ හේතුඵල න්‍යාය බුදු සමය තුළ උගන්වන විශේෂ දහමක්. එක මෙලෝ වශයෙන් නෙමෙයි පරලෝ වශයෙන් ක්‍රියාත්මක වෙන බව වෙනත් ආගමකට වෙනත් පාලකයින්ට රටක නීතියකට තේරෙන්නේ නැහැ. තථාගතවරු ඒක මෙතනින් එහා පැත්තටත් පැහැදිලි කරමින් භවගාමීත්වය යහපත් කරන්නට පාපයෙන් වෙන්වීමේ අවශ්‍යතාවය පැහැදිලි කරන්නට එහෙම කරුණු පැහැදිලි කරනවා මිනිස් වර්ගයා දුෂ්චරිතයට වෙන්වීම පාලනය කරන්න. තමන්ට මේ යහපතක් සිදු වෙන බැවින්. එහෙනම් දැන් මතක තබා ගන්න බුදවරු දසවස්තුක සම්මාදිට්ඨිය දේශනා කරන්නේ ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා ශික්ෂාපද මුල් කොටගෙන ආර්ය සම්මාදිට්ඨිය දේශනා කරන්නේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය මුල් කොටගෙන. මේ දෙක අපි දැන් ඉස්සරහට විග්‍රහ කරන් යන්න ඕන. කතමාච භික්කවේ සම්මාදිට්ඨිය අරියානාසා ලෝකුතර මග්ගා යංකෝ භික්කවේ අරියතිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ග සමංගිනෝ අරිය මග්ගං භාවයතෝ. තව එහාට එහෙම තියෙනවා ඒකේ පඤ්ඤා ඉන්ද්‍රියම් පඤ්ඤා බලං එහෙම තියෙනවා. තව ධම්මවිචය සම්බොජ්ජංගෝ ඔය වගේ වචන ගොඩක් තියෙනවා. අපි සිංහලට බලමුකෝ මොකද්ද මේ කියන්නේ කියලා. ඒ අර සම්මාදිට්ඨිය දැන් ඔබට මතකයි. ඒකේ අර පින්පව් විපාක විශ්වාස කරන එක තමයි සම්මාදිට්ඨිය. මේකේ ආර්ය කියන වචනයක් තියෙනවානේ. ආර්ය සිත් ඇති, අනාශ්‍රව සිත් ඇති, ආර්ය මාර්ග සමංගතාගත වූ, ආර්ය මාර්ගයේ වඩන සුළු යම් ප්‍රඥාවක්, ප්‍රඥා ඉන්ද්‍රියක්, ප්‍රඥා බලයක්, ධර්මයන් පිළිබඳ විචාරණ නොනසක් හේවත් ධම්මවිචය සම්බොජ්ජංගයක්, ඒ වගේම සම්මා දෘෂ්ටි මාර්ගාංගයක් ඇද්ද? මන්නේ මේ ආර්ය වූ අනාශ්‍ර වූ ලෝකෝත්තර සම්මා මාර්ගාංග වූ සම්මාදිට්ඨියයි කියනු ලැබේ. අන්න ඒක අර උදේ සිට හවස දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් නොව ඒ මොහොතේ උපදින සිත තුළ ස්කන්ධ පංචකය තුළ බලන්න ඕන එකක් වශයෙන් පැහැදිලි කරලා තියෙනවා. මෙතන එක වචනයක් තියෙනවා මේ සෝ මිච්ඡාදිට්ඨියා පහනාය වායමති. එතකොට ආර්ය මාර්ගය යන ඕන කෙනෙක් සෝ එතන. සෝ කියන්නේ හිතෙම නැත්නම් ඔහු කියන එකනේ. නමුත් ඉතින් සිංහලට පරිවර්තනය කිරීමේදී ගිහි සමාජයේ මේ අයිතිය නැති කරලා තියෙන්නේ කියලා මම අහන්නේ ඇයි? ඒ මහානා විතරද ඒක? අන්න ඒ අවස්ථෙන් තමයි මේ රචනා කිරීමේදී මේක පැවිද්දන් සඳහා පමණයි කියන අදහස අධ්‍යාහාරයෙන් එන්නේ සමහර විට. එහෙම නැත්නම් ගිහි සමාජය සඳහා අවලංගු වෙන්නේ. සෝ කියන පදේ මහානා කියලා නෑනේ. ඔහු කියලානේ තියෙන්නේ. ඒක ඔහු කියලා ලිව්වා නම් මොකද ඒ යන ඕනම කෙනාට හරි. මිත්‍යා දෘෂ්ටි ප්‍රහාණය පිණිස සම්‍යක් දෘෂ්ටි ප්‍රතිලාභය පිණිස වෑයම් කරනවා.
එතකොට මොකක්ද එතන? මේ සම්මාදිට්ඨිය. මිත්‍යා දෘෂ්ටි ප්‍රහාණය පිණිස සම්මාදිට්ඨිය පිණිස වෑයම් කරනවා කියන්නේ මොකක්ද එතන? මොකක්ද මිත්‍යා දෘෂ්ටිය? ඒ මොහොතට ආර්ය පුද්ගලයාට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් උපදින්නේ ස්කන්ධ පංචකයක්. ඒකේ තිබෙන්නේ පෙරපුරුදු කරගත් පරිදි කාම විතර්කයක්, ව්‍යාපාද විතර්කයක්, විහිංසා විතර්කයක්. ඒ මම බවට පත් වෙන එක. මමට බවට පත් වී ඔහු ප්‍රතික්‍රියා දක්වන්නට යන එක තමයි මිත්‍යා දෘෂ්ටිය. එතකොට අර දසවස්තුක සම්මාදිට්ඨික පුද්ගලයාට ශික්ෂාපද සමාදන් වෙලා හිටියට ඕකෙතෙන්ට ආවහම ඒක පාලනය කරගන්නෙහි ආදීනව දකින්න ඕනක් නැහැ. ඔහු ඒක කය වචන සිත යුතු වෙලා ක්‍රියාත්මක වෙනවා, ප්‍රතික්‍රියා දක්වනවා. එනවා මැරෙනවා පෙනුන්නේ නැහැ කියලා. අන්න මෙයින් මිදීමේ අවශ්‍යතාවයේ ධර්මයේ තේරුම් ගත්ත ආර්ය ශ්‍රාවකයාට තියෙනවා. එතන එහෙනම් ඔහුට මේකට එකතු වීම වෙනුවට එකතු නොවී සිටින්න ඔහුට වෙහෙස දරන්න වෙනවා. උත්සාහ කරන්න වෙනවා. ඒක ඉතින් ඇතුළු වීම පිටවීම නම් වූ දේව ආශ්‍රයෙන් ඇති කරගන්නා වූ දැනීම නැමැති සිහිය මුල් කොටගෙන තමයි කරන්න ඕන. අපි බලමු මෙහාට. ඒ වෑයම ඔහුට සම්මා වායාම වෙයි. ඒ මොහොතේ ස්කන්ධ පංචකය මගේ සහ මම සහ මගේ ආත්ම එහෙම වචනින් කියන්නේ නැහැ. නිත්‍ය සුඛ ආත්මක නැත්නම් මමත්වෙන් අරන් ක්‍රියා නොකිරීමට ඔහු උත්සාහ කරන එක තමයි සම්මා වායාමය. මතක තබා ගන්න. හේ ස්මෘතියෙන් සමන්නාගතව මිත්‍යා දෘෂ්ටිය දුරු කරයි. අන්න ඔහු සිහියෙන් ඒකට එකතු වෙන්නේ නැති වෙන්න ස්මෘතියෙන් සමන්නාගතව. හරිද? ඒක තමයි අපිට මෙතන විශේෂයෙන් දැනගන්න ඕන. අපිට මේ යමක් එනවා, ඒ එන එකට කියනවා මේ වෙනකොට නැත්නම් ජීවත් වෙලා හදාගත්ත සංකල්ප තුනක් නිසා uppannam kama vitakkan, uppannam vyapada vitakkan, uppannam visinta vitakkan කියලා. uppannam අර අතීත හේතු තබාන සහ හට ගන්නවා. එතකොට පෘථග්ජන පුද්ගලයා එකට එකතු වෙලා ප්‍රතික්‍රියා දක්වනවා. මෙන්න ආර්ය පුද්ගලයාගේ මේකට එකතු නොවෙන්න සතිය පාවිච්චි කරන්න වෙනවා. එකතු වීමට කියනවා මම මගේ ආත්ම කොට ගැනීම, එකතු නොවීමට කියනවා අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලනවායි කියලා. පසුගිය දිනවල මේ පිළිබඳව විමර්ශනයක යෙදී සිටි බැවින් මේකට මේ දේශනාව පැහැදිලි කිරීමේ පහසුව තකා මින් පෙර දේශනා කීපයක මේ පිළිබඳව ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. මේක වෙන්න ඕන මෙහෙමයි කියලා. එතකොට ස්මෘතියෙන් සමන් සිහියෙන් යුක්තව මමත්වෙන් ගැනීමේ මුලාව දුරු කරනවා එකතු නොවීමෙන්. සතිමත්ව සම්‍යක් දෘෂ්ටිය උපදවා වාසය කරයි. ඒ සිහිය ඔහුට සම්මා සතියයි. දැන් තේරෙනවද සතිය මොකද්ද තියෙන්න ඕන කියලා? ඒ මොහොතට ඔහු ක්‍රියාත්මක වෙන්නේ ඇසේද, කනේද, නාසයේද, දිවේද, කයේද. ඒ දේතුල උපන්නා වූ කාම විතර්කයේද, ව්‍යාපාද විතර්කයේද, විහිංසා විතර්කයේද. ඒ දුරු කිරීමට සතිය තියෙන්න වෙන. සංසාරයේ බොහෝ කල් ඒකට එකතු වුණ බලවත් බවක් තිබෙනවා. ඒක ශික්ෂාපද සංවරයයට පාලනය කරන්න බෑ. ඔය ශික්ෂාපද වලින් හොඳ නෑ කියලා පාලනය කරගෙන ඉන්නාට පස්සේ කියාවේ මට ඉන්නවා මැරෙනවා පෙනුන්නේ නෑ මොනවද දන්නේ නෑ කියලා. ඒ ආර්ය නොවන සම්මාදිට්ඨිය හැටි. නමුත් ආර්ය සම්මාදිට්ඨිකයාට මෙතෙන්ට දියුණු කළා වූ සිහියක් ගේන්න පුළුවන්. ඔහු දන්නවා එකතු වුණොත් සතර හැදෙන හැටි සහ එකතු නොවුනොත් කර්මශය වෙන හැටි. දැන් අර එකතු වෙන එක කර්ම රැස් වෙන කර්මය, එකතු නොවීම කර්මක්ෂය වෙන කර්මයනේ. ඒකට මේ මොහොතේ මේක තිබෙන්නේ. ඒකනේ මම කියන්නේ පංචමය දසවස්තුක ආර්ය සම්මාදිට්ඨිය දේශනා කරන්නේ පංච උපාදානස්කන්ධය මේ මොහොතේ කියලා. මේ මොහොතේ හදන්න තියෙන්නේ. පස්සේ හදන්න බෑ. ආයකට වෙනම වෙන් කරගත්ත වෙලාවක් පොයේ දවසක් කියලා එහෙම නැහැ. හැම මොහොතම ඒ පිළිබඳ සතිමත් වෙන්න වෙනවා. එහෙනම් ඒකට කියනවා සම්මා සතිය. හොඳ වචනයක් තියෙනවා. මෙසේ ඔහු මේ තුන් ධර්මයෝ සම්මා දිට්ඨි අනුපරිධාවනය කරයි. ඒ කියන්නේ මේ කාරණා තුන සම්මාදිට්ඨිය පිණිස ඒකට අපි කියනවා එක්ව හට ගන්නා ප්‍රත්‍ය සහ හේතු ප්‍රත්‍ය. මුලින් හට ගන්නා ප්‍රත්‍ය. එක්ව හට ගන්නවා ඒ කාරණාව නැත්නම් ඊට මුලින් හට ගන්නවා. මේකට ඉතින් ඔය
සූවිසි ප්‍රත්‍ය ගත්තාම සහජාත පුරේජාත කියලා වචන දෙකකුත් තියෙනවා. ඔක පාඩම් කරගත්ත අය දන්නවා ඇති. නැත්නම් එක්ක ඒ මොහොතේම හට ගන්නවා. එහෙම නැත්නම් ඊට පෙර ආතුව හට ගන්නවා ඊන් විරතිය සඳහා. පරිවාර වෙනවා. එතකොට මොකද්ද මේ සම්මා දිට්ඨිය සඳහා සම්මා වායාමයත් සම්මා සතියත් අන්න පරිසපරිත්කාර මුලින් පෙන්නේ පරිවාර කියලා පෙන්නනවා. මේ සම්මා දිට්ඨියට සම්මා වායාම සතිය උදව් වෙනවා එතෙන්ටපත් වෙන්න. වායාමයට එකතු නොවීම සඳහා උත්සාහය ඒක සඳහා උදව් වෙන එක සිහිය. ඒකයි මම ඔය කියන්නේ ඔක පඩිපෙළක යනවා වගේ එකක් පහු කරලා තව එකකට යන්න තියෙන එකක් නෙමෙයි. ඒක මොහොතේ කරනකොට මේ කටයුත්ත සිදුවෙන දෙයක් වශයෙන්. తත්‍ර බික්කෝ සම්මාදිට්ඨි පුබ්බංගමෝ හෝති. කතංච බික්කවේ සම්මාදිට්ඨි පුබ්බංගමෝ හෝති. මිච්ඡා සංකප්පෝති පජානාති සම්මා සංකප්ප පජානාති. සාස්ස හෝති සම්මාදිට්ඨි. ඔන්න ඊළඟ සම්මාදිට්ඨියට එන එක පැහැදිලි කරනවා. මොකද්ද? ඒකට සම්මාදිට්ඨිය පූර්ණ වෙනවා. මොකද්ද? මිත්‍යා සංකල්පය කියන්නේ ඒක දන්නවා. සම්මා සංකල්පය කියන්නේ ඒ දෙක දැනීමම එතන සම්මාදිට්ඨියයි. ඒක සම්මා සංකප්පෙත් සම්මාදිට්ඨියක් තියෙනවා කියලා මේ පෙන්වන්නේ. එතකොට මිත්‍යා සංකල්පය කුමක්ද? අන්න පෘථග්ජන පුද්ගලයාට උපදින මිත්‍යා සංකල්පය තමයි කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප. ඒ සංකල්ප ඉපදුනහම ඔහු ඒවා ඉටු කරගන්න බලනවා අරන පෘථග්ජන පුද්ගලයා ඒකේ භවගාමීත්වයක් තිබෙන බව, ඒකේ දුක් විපාක තිබෙන බව පෘථග්ජන කෙනෙකුට හිතෙන්නේ නැහැ. ඔහු ඉපදිලා ඉන්නේ ඒවා ඉටු කරගන්න. නමුත් ඔහු එතකොට සම්මාදිට්ඨියකින් තොරව මිත්‍යා සංකල්පයක එනවා. මිත්‍යා සංකල්පය තමයි මේ පැහැදිලි කළේ. ඊළඟට මහණනි සම්‍යක් සංකල්පය කවරේද? අන්න දැන් සම්‍යක් සංකල්පය දෙපාරිද කොට කීමේ. ආයෙත් ඊට පස්සේ අර වගේම සම්මා සංකප්පෝ අයම් භික්ඛවේ ද්වයං වදාමි. සම්මා දිට්ඨිය වගේම සංකල්පයත් ආකාර දෙකක්. පෘථග්ජනයා එක විදිහක්, ආර්ය පුද්ගලයා තව විදිහක්. අන්න අපට මේ සත්‍ය විභංග සූත්‍රයේ මුල් කොටගත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පැහැදිලි කිරීමේදී අපේ සමාජය තුළ අනාර්ය සම්මාදිට්ඨිය, පෘථග්ජන සම්මාදිට්ඨිය විවරණය කළා විතරයි. ආර්ය සම්මාදිට්ඨියක් විවරණය කිරීමක් අනුගමන ප්‍රතිපදාවක් මැරිලා නිවන් දකින්න සමාජය තුළ සහ ගෞතම බුදු සාසනය නිවන් දකින්න ප්‍රාර්ථනා කරන සමාජයක් තුළ තියෙන්න බෑ. මෙන්න මෙතන තමයි අපට සිදු වුණා වූ අසාධාරණය. ගෞතම බුදු සසුන තුළ දුකින් මිදීම සඳහා ජීවිත හුරු කරගෙන ආවෙදින් මනුස්ස ප්‍රතිලාභය ලබා සදහම් හොයන අයට ඒ අටවී යාම කවුරුත් කළ අසාධාරණයක් නෙමෙයි, අසාධාරණයක් ඒක. ඒ අසාධාරණයේ ප්‍රතිඵල කොතරම් මාපහු සතර ඇවිදින්න සිද්ධ වෙනවද? මිදෙන්න තියෙන මග වෙනුවට ඇවිදින්න තියෙන මගක් හදාගත්තාම. මිදෙන්න තියෙන මගක් තිබෙනවා. නමුත් අපිට උගන්වනවා අසතර ඇවිදින්න ඕන මගක් වශයෙන් පින් කරගෙන අනාගත බුදුරයා හමු වෙමු. එතකොට ඒක කොතරම් අසාධාරණයක්ද ඒ තේරුම් ගත්ත අයට තේරෙනවා ඇති. නමුත් තේරුම් ගන්න බැරි පුද්ගලයාට ආරි සම්මාදිට්ඨිය බැරි නම් දසවස්තුක සම්මාදිට්ඨිය හිටියාට වරදක් නැහැ. මොකද බුදුර ලෝකේ පහළ වුණායි කියලා නියත මිත්‍යා දෘෂ්ටියෙන් 100%ක් මිදුනේ නැහැ. දසවස්තුක සම්මාදිට්ඨියෙන් 100%ක් මිදුනේ නැහැ. 100%ක් ආරි සම්මාදිට්ඨියක උනේ නැහැ. එනිසා මේ මං ඔක්කොම පවතිනවා. නමුත් එක මගක් වහා දමන්න බෑනේ. වහන්න පුළුවන් නම් නියත මිත්‍යා දෘෂ්ටිය වහන එක හොඳයි. නමුත් ආර්ය සම්මාදිට්ඨිය වහන එක බලවත් අසාධාරණයක්. මොකද නියත මිත්‍යා දෘෂ්ටිය වැහුවොත් එහෙම අපාගත වෙන එක වලකිනවා සත්‍යය. නමුත් ආර්ය සම්මාදිට්ඨිය වැහුවාම දුකින් මිදෙන එක වලකිනවානේ. මේ බුදුවරු ලෝකෙට පහළ වෙලා දුකත් හේතුවත් නැති උතනත් මාර්ගයක් නම් දේශනා කළේ දුකින් මිදෙන එක වැසී යන එක බුදු සසුනක ප්‍රගතිය පිණිස හේතු වෙනවද? ඒක වසා දමන එක හෝ වැසී යන එක අනවබෝධය තුල අන්න අපි ඒක තේරුම් ගන්න වෙනවා. ආශ්‍රව සහිත වූ පුණ්‍ය භාග්‍ය වූ උපදවිපාක දෙන්නා වූ සංකප්පයක් ඇත. ඒ වගේම අනාශ්‍රව සහිත වූ මාර්ගාංග වූ සම්මා සංකප්පයක් ඇත. සංකල්පය සාස්ව කෙලෙස් සහිතයි. ඒ වගේම නික්ලේශී දෙකක් තියෙනවා. කතමාච බික්කවේ සම්මා සංකප්පෝ සාසවා පුඤ්ඤ භාගය උපදවිපක්කා. කෙලෙස් සහිත පිනට බර විපාක දෙන සම්මා මේ සංකප්පය මොකද්ද?
අන්න නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අහිංසා සංකප්ප. අන්න පෘථග්ජන පුද්ගලයෙකුට ශික්ෂාපද සමාදන් වීම තුළ අද මම අබ්‍රහ්මචර්යා වේරමණී, අද මම කාමසු මිච්ඡාචාරා වේරමණී එහෙම කියලා කියනවානේ. එඳ ඔහුට කාමයන්ගෙන් පුද්ගලයෙක් වශයෙන් එකතු නොවී ඉන්න තියෙන කල්පනාව. පුද්ගලයෙක් වශයෙන් කල්පනාව. ඒ වගේම ව්‍යාපාදය පිළිබඳව ගත් කල කේන්ති ගන්න හොඳ නෑ කියලා පුද්ගලයෙක් වශයෙන් පාලනය කරන එක. ඒ වගේම ඉන් එහාට ගියාපුහම බිහිසුණු බවට පත් වෙලා හිංසා කිරීම තුළ සිදුවෙන්නා වූ පරපණ නැසීම් ජීවිත හානි දැක්කම ඒවට එකතු වෙන්න හොඳ නෑ කියලා හික්මෙනවානේ. වත්මන් සමාජයේ ඒක තමයි සාමාන්‍යයෙන් දහම් පාසල් දරුවන්ට පව උගන්වන්නේ එහෙමනේ. එතකොට ඒක පවෙන් වෙන්වීම ඒක පුණ්‍ය ක්‍රියාවක්. ඒ නිසා ඒකට විපාක තියෙනවා ඉස්සරහට. ඒකයි සාසව කෙලෙස් සහිත බවක් ඒකේ තියෙනවා. ඒක පුණ්‍ය භාගයයි. ඒකට සංසාරේ විපාක, කර්ම විපාක. කතමාච බික්කවේ සම්මා සංකප්පෝ අරියානාසව ලෝකෝත්තර මග්ගංගාව. මොකද්ද මහන්නේ මේ ආර්ය අනාසව ලෝකෝත්තර මාර්ගංගයේ සම්මා සංකප්පය? දැන් ඒක පුද්ගලයෙක් වශයෙන් බල බැරි වෙයි. ස්කන්ධ පංචකය තුළ බලන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න වෙයි. ආර්ය සිත් ඇති, අනාශ්‍රව සිත් ඇති, ආර්ය මාර්ග සමංගික වූ ආර්ය මාර්ගයේ වඩන්නාහුගේ යම් තර්කයක්, විතර්කයක්, සංකල්පයක් සිත අරමුණෙහි පිහිටුවීමක්, වෙසසින් පිහිටුවීමක්, සිත අරමුණට නැංවීමක් වාග් සංස්කාරයක් වේද. අන්න ඒක ඒ මොහොතේ සිතට එන එක සම්බන්ධයෙන්. සිත අරමුණෙහි පිහිටුවීමක්. අර පුද්ගලයෝ සිත අරමුණෙහි පිහිටුවීමක් කරන්නේ. ඔය සිත කය දෙකකට බලන්නේ මම වශයෙන් බලන්නේ. මෙම සම්‍යක් සංකල්පය ආර්ය අනාසව ලෝකෝත්තර මාර්ග වෙයි. ඒක කොහොමද වෙන්නේ? ඔහු මිත්‍යා සංකල්පගේ ප්‍රහාණයට වෑයම් කරයි. එතකොට අපි ගම්මු මොකක්ද එතන කියන එක කාම සංකල්පය ගන්නවා. එතකොට කාම සංකල්පය වෙනුවට කාමයන්ගෙන් එකතු නොවී සිටින්ට නෙක්ඛම්ම සංකල්පය. අරමුණේ නොවී සිටින්ට. ඒ කියන්නේ අරමුණට එකතු වීම ආර්ය පුද්ගලයා එකතු වීම නිත්‍ය සුඛාත්ම වශයෙන් දකිනවා නම් අරමුණට එකතු නොවීම අනිත්‍ය වශයෙන් ඔහු දන්නවා. ව්‍යාපාද සංකල්පය. හොඳ නෑ කියන්න නෙමෙයි ආපු එනවා උප්පන්නං ව්‍යාපාද විතක්කං. නමුත් ඔහු ඒකට එකතු නොවන එක නාදිවාසේති. එකතු වෙන එක අදිවාසේති. අර පෘථග්ජන පුද්ගලයා අදිවාසේති එකතු වෙනවා. වැරදි වගේ දැනගත්තට. නමුත් ආර්ය පුද්ගලයා එකතු නොවෙනවා. මොකද ඔහු ස්කන්ධ පංචකය තුළ ජීවත් වෙන බැවින්. එතකොට ඔහුට එයින් වෙන්වීම සඳහා නෙක්ඛම්ම සංකප්පය, ව්‍යාපාදයට එකතු නොවීම, කාමයට එකතු නොවීම සඳහා කාම අරමුණු අපි කියමුකෝ. ඒක ඉතින් සොරකමට හෝ මත්පැන් පානයට ඒවත් කාමයන්නේ. මත්පැන් බොනවා කියන්නේත් යම්කිසි කාමයක් කෙනෙකුට. ඒකේ රසය හෝ වෙරි වලට තියෙන කැමැත්තනේ. ඒකෙන් සිදුවන හානිය තේරෙනවා නම් අර ගිහි පුද්ගලයා නැත්තම් පුතවර්ගයන පුද්ගලයා අයින් වෙන්ගෙන් වෙන්නට දැනගන්න වෙනවා. එතකොට මෙතනින් එහා පැත්තට මේකේ හිංසා සඳහා එතකොට ආර්ය පුද්ගලයාට ඒ සඳහා යන්න ඉඩක් නැහැ මේ අරමුණට එකතු වෙන්නම. නිසා ඔහු ඒ සඳහා මොකද කරන්නේ? ස්කන්ධ පංචකය තුළ ඊට එකතු නොවීම සඳහා මේ පෙන්වන්නේ සිත කියන වචනයක් පාවිච්චි කරලා ආර්ය සිත් ඇති, අනාශ්‍රව සිත් ඇති, ආර්ය මාර්ග සමංගී වූ ආර්ය මාර්ගයේ වඩන පුද්ගලයා. එයාට ඒක තේරිලා තියෙනවා තමන් වඩන්නේ එහෙම කියලා. මිත්‍යා සංකල්පයේ ප්‍රහාණයට වෑයම් කරයි, සම්මා සංකල්පයේ ප්‍රතිලාභයට වෑයම් කරයි. අන්න දැන් ඒක දැන් සම්මා සංකප්පය තුළ තියෙන සම්මා වායාමය. එහෙම ඔබ තේරුම් ගත්තේ නැන්නේ අගට සම්මා වායාමයක් විතරනේ බලන්නේ නේ. සම්මා දිට්ඨිය තුළ සම්මා වායාමයක් තියෙනවා. සම්මා සංකප්පය තුළ සම්මා වායාමයක් තියෙනවා. ඒ වගේම මේ සඳහා ඔහු අර ඒ මොහොතට එකතු නොවීමේ සතිය මිත්‍යා සංකල්පයේ දුරලයි සතිමත් වූයේ
සම්‍යක් සංකල්පය උපදවා වාසය කරයි. ඔහුට සතිය සම්මා සති වෙයි. මෙසේ මේ තුන් ධර්මයෝ සම්මා සංකප්පයට සම්මා දිට්ඨිය සම්මා වායාමය සම්මා සතිය සපරිකාරයි. පුරේ යාත පච්චාජාත. අන්න පරිස්කාර සපරික්කාර කියලා පෙන්නන්නේ පරිවාර පිරිස්. මේ වැඩේට තව තුන්ගොල්ලක් උදව් කරනවා. සම්මා සංකප්පේදී සම්මා දිට්ඨිය මිත්‍යා දෘෂ්ටියෙන් ඉවත් වෙන්න. ඒ වගේම ඒ සඳහා උත්සාහ කිරීම ව්‍යායාමය. ඒ වගේ මේ සඳහා දිනු කරගත්ත සිහිය එකතු නොවී ඉන්නට. එකතු යන් කියලායි සංසාරේ කියලා තියෙන හැම වෙලාවෙම ගහපම් බැනපම් කපපම් කොටපම් කියලා එක මහ විශාල බලවත්. නමුත් නූතන මනෝවිද්‍යාව පවා සිතට අදහසක් 20 වතාවක් විතර දුන්නහමලු පිළිගන්න එක නොකළ යුත්තයි කියලා. අන්න ඔබට නැවත නැවත ව්‍යායාම කරන්න වෙනවා නැත්නම් උත්සාහ කරන්න වෙනවා මේකෙන් මම වෙන් වෙන්න ඕන කියලා. උත්සාහයේ ව්‍යායාමයයි ඒකට ඉඩ නොදීම සතියයි. දැන් එහෙනම් සම්මා සංකප්පය තුලත් තිබෙනවා සම්මා දිට්ඨියයි සම්මා වායාමයයි සම්මා සතියයි. මේක මෙහෙම තේරුම් අරන් හිටියා මම වචනෙන් දෙකෙන් කිව්වා. නමුත් මේක සමාජයට තේරුම් ගන්න යම් මට්ටමක බුද්ධියක් තියෙන්න ඕන. ඒ නිසා තමයි මේ කල් වේලා අරගෙන හදිස්සියක් නැතුව මෙහෙමත් දේවල් ත්‍රිපිටකයේ තියෙනවා කියලා පැහැදිලි කරන්න අද වගේ දවසක් යොදාගත්තේ. දැන් එතකොට ඊළඟට තැනවා. මේ සම්මා දිට්ඨිය පූර්වාංගම වෙනවා ආපහු. දැන් తත්‍ර භික්කවේ සම්මා දිට්ඨි පුබ්බංගමෝ හෝති කතංච භික්කවේ සම්මා දිට්ඨි පුබ්බංගමෝ හෝති මිච්ඡා වාචාති පජානාති සම්මා වාචාති පජානාති සාස්ස හෝති සම්මා දිට්ඨි. ඔන්න ඊළඟ එක. ඒව සම්මා දිට්ඨියයි. දැන් සම්මා සංකප්ප වලට පස්සේ වාචා තියෙනවනේ. මිත්‍යා වාචා දන්නවා සම්මා වචන කියන දැනුම තියෙනවා නම් උකට සම්මා දිට්ඨියක්. දැන් ඒකත් අපි විග්‍රහ කරයි ආපහු. අන්න දැන් කතමාච බික්කවේ මිච්ඡා වාචා. අපි දන්නවා ඒක බොරු පරුස හිස් කේලම්. ඕකේ තියෙන වචන ඕනනම් මෙතන දන්නවා මුසාවාදෝ පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපා. එතකොට දසවස්තුක සම්මාදිට්ඨියක්වත් නැති පුද්ගලයා දිගක් කරහක් නැතුව මේකට එකතු වෙනවා. අනුම් පද කියන්න, දොස් බස් කියන්න, ලෝභ සහගතව, ද්වේෂ සහගතව, මෝහ සහගතව. අන්න දැන් අර මුසාවාදා වේරමණී, පරුසා වාචා වේරමණී, සම්පප්පලාපා වේරමණී අන්න දසවස්තුක සම්මාදිට්ඨිය සංලේ විරමණය වෙන් වෙනවා. හොඳ නැති නිසා වෙන් වෙනවා. පුද්ගලයෙක් වශයෙන්. මහණෙනි සම්‍යක් වචනේ කවරේදයක්? සම්මා වාචා කවරේදයක්? සම්මා වාචා පහම් බික්කවේ දයන් වදාමි. ඒකෙත් තියෙනවා සම්මා වාචාවෙත් කෙලෙස් සහිත පිනට බර වුණා වූ සම්මා වාචාවක් සහ ආර්ය අනාසව සම්මා වාචාවක්. කුමක්ද කියලා බලමු අපි. පුණ්‍ය භාගයේ සම්මා වාචාව කවරෙක්දයක්? මුසාවෙන් වෙන්වීම, පිසුණු බසින් වෙන්වීම, පරසු බසින් වෙන්වීම, ප්‍රලාපයෙන් වෙන්වීම. අන්න එතකොට ඒක වෙන්වීමම පින්කමක් කියලානේ පෙන්නන්නේ. අන්න පොය දවසට ඕනේ උපාසක අම්මා කෙනෙක් ගිහින් සිල් සමාදන් වෙලා මල් පහන් පූජා කරමින් පොත්පත් කියවමින් බණ අහමින් අර වචන වලට එකතු නොවී ඉන්නවා. එතකොට පෞකාරකමට යන්න තියෙන කාලය වැලකිලා තියෙනවා. ඒක පුණ්‍ය භාගයයි. ඒක යහපත් වශයෙන් විපාක අනාගතයට බලපානවා. නමුත් ඔහු වෙන් උනේ පුද්ගලයෙක් වශයෙන්. ඒ නිසා ඒක ආර්යයක නෙවෙයි. ඒක අර ආර්ය සමාධිය කියන කොටසට යන්න පුළුවන් කමක් නැහැ. මහණනි ආර්ය වූ අනාශ්‍ර වූ ලෝකෝත්තර මාර්ගාංග වූ සම්මා වාචා කවරේදයක්? එයාට ආපහු එන්න වෙනවා අර ස්කන්ධ පංචක තුලේ මොහොතේ උපදින එකමින් එකකට. ආර්ය සිත් ඇති, අනාශ්‍ර සිත් ඇති, ආර්ය මාර්ග සමන්නාගත වූ ආර්ය මාර්ග වඩනු. සිව්වැදෑරුම් වාග් ජුස්තරතේ යම් දුරුවීමක්, වෙන්වීමක්, නැවැත්මක්, විරමණයක් ඇද්ද? එතකොට
ශික්ෂාපද සංවර වෙලා නොකිය ඉන්නව නෙවෙයි. ඔහුට මේ මොහොතේ එනවා මේක. අතීත වර්තමානයට ගැටීමේදී අතීත තමන්ගේ හේතුවේ ඵලයක් වශයෙන් මෙතෙන්ට එනවා. ඒ මොහොතේ දැන් මේක කටට එන්නේ වාචානම්. එතකොට ඔන්න දැන් සාදු වාචාය සංවරෝ. සාදු වාචාය සංවරෝ සබ්බ දුක්ඛ පමුංචති කියලා තියෙන්නේ. දැන් ආර්ය පුද්ගලයා සංවර වෙන්නේ හොඳ නැති නිසා මේ පව් සිද්ධ වෙන නිසා නෙවෙයි. මමත්වයෙන් නොගැනීම තුළ. එකතු නොවීම තුළ. අන්න ඒ සඳහා ඔහුට මොකද කරන්න වෙලා තියෙන්නේ? ඒ අදහසක් ආවොත් ගුරුවරයාට, වෛද්‍යවරයාට, බස්කොන්දොස්තරවරයාට, රියදුරාට, මව්පියන්ට, ඒ ආර්ය මාර්ගය යන ඕන කෙනෙකුට. වැළැක්වීමට වෑයම් කරයි. වෑයම් කරයි කියන්නේ මහන්සි වෙනවා කියන එක නෙමෙයි. එකතු නොවෙන්න උත්සාහ කරන එක. ඒක ඔහුගේ සම්මා වායාමය. ඒ සඳහා ඔහුට එකතු නොවීම සඳහා දියුණු කළා වූ සිහිය මේක කඩන්න. අතීතෙන් එන එකට එකතු නොවි වර්තමානයේ ක්‍රියාත්මක නොකරන්නට අතහරින්නට. ඒක සම්මා සතියයි. සතිමත් වූයේ මිත්‍යාව දුරලයි. සතිමත් වූයේ සම්‍යක් වචනය උපදවා අවසෙයි. ඒ කියන්නේ වචනයට ලෝභය දේශේ මෝහය එකතු කරලා පාවිච්චි කරන්නේ නැහැ. දැන් පුද්ගලයෝ පෘථග්ජන අය කොතරම් මේ වගේ සිල්වත් වෙලා හිටියත් නැත්නම් ඉහළ මට්ටමකින් හිටියත් වචනය ඊතලයක් බවට පත් කරනවානේ. ඒකට එකතු කරනවා ලෝභ දේශ මෝහ නැමැති විස. එතකොට විස එකතු කරුවොත් ඒ පුද්ගලයා සිහිය පාවිච්චි කරලා නැහැ. අන්න මෙතන වාසය කරයි. අන්න ඒ සිහිය ඔහුට සම්මා සතියයි. මෙසේ ඔහුට මේ සම්මා වාචා සඳහා සම්මා දිට්ඨියත් සම්මා වායාමයත් සම්මා සතියත් ප්‍රත්‍ය වෙනවා. පුරේ ජාත පස්චාදාත ප්‍රත්‍ය වෙනවා. එතකොට ඒ හැම අංගයක් තුළම තව තුනක් තියෙනවා. සම්මා වාචාව තුලත් සම්මා දිට්ඨියයි සම්මා වායාමයයි සතියයි තියෙනවා. මේ ඔක්කොම අන්තිමට සමාධියට පූර්වාංගම වෙනවා. ඒ සම්‍යක් සමාධියට ඊට පස්සේ සම්මා දිට්ඨිය පූර්වාංගම වෙනවා. කොහොමද? සම්මා වාචා ගාවට සම්මා කම්මන්ත. මිත්‍යා කර්මාන්තයයි දැනගෙන සම්‍යක් කර්මාන්ත සම්‍යක් එන දැන් උඩ සම්මා දිට්ඨියයි. අන්න පෘථග්ජන පුද්ගලයාට ජීවිතය දුකටපත් කරන්නා වූ සමාජය දුකටපත් කරන්නා වූ පැත්තක් තියෙනවා. ඒවැය ජීවත් වෙන්න ගියොත් ලෝභ දේශ මොහ වැඩිලා Taman පිරිහෙන බව දන්නා නිසා මිත්‍යා කර්මාන්තත් එක්කලා ජීවත් වෙලා සිත සංසුන් කරගන්න බෑ කියලා තේරෙනවානේ. මොනවද මිත්‍යා කර්මාන්ත? පරපර නැසුම, ප්‍රාණඝාත, අයිනාදන් නැත්නම් හොරකම් කිරීම, අන්සතු දේ හොරසිල් ගැනීම, කාම මිත්‍යාචාරය. කාම මිත්‍යාචාරය. අන්න ඒක ඒ තුනේම පවතින්නේ මොකක්ද? ලෝභ දේශ මොහ. පරපර නසන්න ගියාම ද්වේෂ මූලික වෙනවා. හොරකම් කරන්න ගත්තාමත් ලෝභ මූලික වෙනවා. ලෝභ දේශ දෙකම මූලික වෙනවා කාම මිත්‍යාචාරයට. ඉර නුනොත් දේශ එනවා. ඉර ගත්තාම ඒක කාම උපාදාන නැත්නම් කාම ඡන්ද. එතකොට එබඳු තත්ත්වයක් තුළදී වන්න පුද්ගලයෙකුට ශික්ෂාපද මට්ටමේදී මේ විදිහට මේ තුනෙන් වෙන් වෙන්න වෙනවා පුද්ගලයෙක් වශයෙන්. මානි සම්‍යක් කර්මාන්තයේ කවරේදයක්? මානි සම්‍යක් කර්මාන්තයත් මම දෙපරිදි කොට කියමි. කෙලෙස් සහිත පුණ්‍ය භාගී වූ සම්මක් කර්මාන්තයක් තියෙනවා. ආර්ය මාර්ග වූ සම්මා කර්මාන්තයක් තියෙනවා. කර්මාන්ත වෙන්න බෑ. එතකොට මතක තියාගන්න. අපි කර්මාන්ත කියලා මේකට සාමාන්‍යයෙන් ගන්නෙ. මානනි ශාස්ත්‍ර පුණ්‍ය භාගී වූ උපදීපාක දෙන සම්‍යක් කර්මාන්තයේ කවරේද? එහෙනම් ඒකට පරපර නැසීමෙන් වැළකීම. හොරකම් කිරීමෙන් වැළකීම. කාම මිත්‍යාචාරයෙන් වැළකීම කවුරු වශයෙන්ද?
පුද්ගලයෙක් වශයෙන්, මව වශයෙන්, පියා වශයෙන්, ගුරුවරයා වශයෙන්, නිලධාරියෙක් වශයෙන් විරමණය යෙදීමට කියනවා රමණය. හිතාමතා වෙන් වෙන්න පුළුවන්. අර මොකද මේක සම්මාදිට්ඨියක් නේ තියෙන්නේ මේකේ. ඒ කියන්නේ මරණයෙන් එහා පැත්තට දුක් විපාක වලින් වළකින්න නම් මේවෙන් වළකින්න ඕන කියන කාරණාව යහපත් විපාක සඳහා තමයි වළකින්නේ. සසර ගමන කෙලවර කරන්න නෙවෙයි, යහපත් විපාක සඳහා. මතක තියාගන්න. කතමාච බික්කුවේ සම්මා කම්පත්තෝ අරිය අනාසව අලෝකුත්තර මග්ගංගා. ඒක තවත් එකක්. ආර්ය සිත් ඇති, අනාශ්‍රව සිත් ඇති, ආර්ය මාර්ගයේ සමන්නාගිත වූ වඩුසු පුද්ගලයා තුන් කාය දුස්චරිතයෙන්ම යම් දුර්වීමක් වේ නම් නැවැත්මක් විරමණයක් ඇද්ද? එතකොට ඒ ආර්ය පුද්ගලයා ඒ මොහොතට උපදින හැඟීම තුළ මේ කියන කාරණාවට එයාට එකතු වෙන්න කියලා පරණ අදහස හුට කියනවා. කියන්නේ ඔහු පුරුදු කරගත්ත දෙයක් නම් බණ තේරුම් ගන්න ඉස්සෙල්ලා හුටත් උපදින්න පුළුවන්. මේ කියන සංකල්ප තුන. නමුත් ඔහු ඒවා අර ක්‍රියාවෙන් වැළකීමට නෙමෙයි දැන් උත්සාහ කරන්නේ. ඒ සිතට එකතු නොවි අතහැරීමට. අර අය ක්‍රියාවෙන් වළකිනවා මෙයා මේ අරමුණට එකතු නොවෙන්න ස්කන්ධ පංචකය තුල බාර නොගෙන ඉන්නට. ඒ අවස්ථා තුනේදී එකතු නොවි ඉන්නට. දැන් මෙතන තේරුම් ගන්න ලස්සන වචනයක් තියෙනවා. මම මේ අලුතෙන් යොදපු වචනයක් මේක මේ පෘථග්ජනය කරන්නේ එකතු වෙන එක. එකතු වෙන ඒම තුල මොකද වෙන්නේ? අනාගත ඵල උපදින්න හේතුත් ඉතුරු වෙනවා. වර්තමාන මොහොතේදී මේ එකතු වෙනවට කියනවා පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව. අරමුණ තුල රූපේ හෝ ශබ්දේ හෝ අරමුණ තුල අර පස්සේ යනෝ දැන් එකක් නෙමෙයි අර තමන්ගේ අතීත බලපෑම පුරුද්ද. දැන් එයාට පස්ස නිරෝධා තේරෙන්නේ නැහැ මේ අනාර්ය පුද්ගලයාට. නමුත් ආර්ය පුද්ගලයාට දන්නවා තමන්ගේ මේ අතීතයක් ආවේ මේකට එකතු වුණොත් සතර හැදෙනවා කියන්නේ ඔහු ඒ නිසා ඒකට එකතු නොවෙන්න තමයි ඔහු උත්සාහ කරන්නේ. ඒක තමයි ඔහුගේ සම්මා වායාම එතෙන්ද දියුණු කරගත්ත සිහිය සති. එහෙනම් මේ සම්මා කම්මන්තේදිත් මොකද්ද තිබෙන්නේ? සම්මා දිට්ඨියයි සම්මා වායාමයයි සම්මා සතියයි සඳහා බලපානවා. මේ සේරම සංකීර්ණ දෙයක් වශයෙන් ගන්න ඕන නෑ. ඒ මොහොතට එන එකයි කරන්න තියෙන්නේ. නැතු මේක පඩිපෙලක් වශයෙන් කරන්න ඕන කියලා කල්පනා කරන්නේ නැහැ. ඒ මොහොතට එන අරමුණ තුල පුද්ගලයෙක් වශයෙන් ගත්තාම පුද්ගලයෙක් වශයෙන් ශික්ෂාපද මට්ටමින් නොකිරීමෙන් වළකිනවා. ඒක පවෙන් වෙන්වීම, ඒක පින. මේක උපාදානයෙන් වෙන්වීම. අර තණ්හා උපාදාන භව කියන්නේ ආපහු ආයේ සතර හදන පංච උපාදානස්කන්ධයක් බවට පත් වෙන එකනේ. ඒකට එකතු නොවීමෙන් වෙන්වීම ආර්ය මාර්ගයයි. ඒ වෑයම ඔහුට සම්මා වායාම වෙයි. ඒ සතිය ඔහුට සම්මා සති වෙයි. මෙසේ මේ තුන්දහම ඔහු සම්මා කම්මන්තය අනුව තුන්දහම කුමක්ද? සම්මා දිට්ඨිය, සම්මා යාමය සහ සම්මා සතිය. ඇයි මම මේක මෙතරම් පහු කළේ කියලා ඔබට තේරෙනවනේ. ධර්මයේ ඔස්සේ මේ දෙක බෙදා ගන්න පුළුවන් තරමට දැනුවත් වෙලා ඉන්න ඕන. අර ඒකපාක්ෂික සම්මාදිට්ඨියක් තුළ සමාජයේ හිටියේ සහ ඉන්නේ. අර අපට මතකයි අපි පිරිත් දේශනා කරපු වශයෙන් ගත්තාම සත්‍යවිභංග සූත්‍රය තුළ විස්තර කරන්නේම එක පැත්තක් විතරයි. මේ මහා චත්තාරීසක නැත්තම් 24 ක්‍රමයට පැහැදිලි කරන්නේ නැහැ. එතකොට ඒක තමයි බුදුන් වහන්සේ වදාළේ කියලා අපි දසවස්තුක සම්මාදිට්ඨිය තුළ අනුගමනය කරන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්වභාග ප්‍රතිපදාවේ යන්න ලෑස්ති වෙනවා. හැබැයි ඒක සාසවා පුඤ්ඤ භාගය උපදීයක භවගාමී ඇරුණාම ඒක භව නිරෝධගාමී නෑ. ඒක ආර්ය නෙමෙයි. తත්‍ර භික්ඛවේ සම්මාදිට්ඨි පුබ්බංගම හොති ඊළඟ වචනට යනවා අපි. ඒ කටයුතු සඳහා සම්මාදිට්ඨිය මොකද්ද?
මිච්ඡා ආජීවා මිච්ඡා ආජීව පජානාති සම්මා ආජීවං සම්මා ආජීව පජානාති. ඒකයි සම්මා දිට්ඨිය. ඔහුට ජීවත් වීමේ උපකාරක ස්වභාවයේ මිත්‍යා සහ සම්මා වශයෙන් තේරෙනවා. කතමච බික්කවේ මිච්ඡා ආජීවෝ කුහනා ලපනා නිමිත්තිකා නිප්පේසි කතා ලාභේන ලාභං නිජිගින් සන්නම් නිජිගින් සත්තා අයම් බික්කවේ මිච්ඡාදීවෝ. ඔන්න ලස්සන වචන ටිකක් තියෙනවා. මේ සමාජය තුළ මේ දසවස්තුක සම්මාදිට්ඨියත් නැහැ කියන එකේ මම කියන්නේ ඔන්න ඔය ක්‍රියාකලාප වලින් ජීවත් වෙනවා. විශේෂයෙන් ඔය එබඳු ශිල්ප ශාස්ත්‍රයක් දැනගෙන කටයුතු කිරීම වෙනකොට ශිල්ප ශාස්ත්‍රය දන්නවා වගේ කියලා පෙන්නලා රවට්ටන එක. ගස් යට, දේවාල යට, කෝවිල් යට ඔය එක පුද්ගලයින්ට ඔය ලිස්ට් ලියලා දීලා මේ හොඳ කරලා දෙන්න බාරගන්නේ. ඔවුන් ළඟ තිබෙන්නේ මොකද්ද බලන්න. කුහනා ලපනා තියනවා වෙන්න ඇති. නැත්නම් මේ අනිත් වචන ටික. බොරු කිරීම, කුහකකම, වචනින් රැවැට්ටීම, එහෙම නැත්නම් විද්‍යාවක් පෙනලා ඔහු විස්මයට පත් කරලා මේක මම සත්‍ය දන්න කෙනෙක් වශයෙන් මුලා කිරීම. එහෙම නැත්නම් ලාභ බලාපොරොත්තුවෙන්ම කතා කරන එක. ඒක ඉතින් සාසනයටත් තියෙන්න පුළුවන් සමහර විට. ආත්මලාභයේ ඇරුණාම අර පුද්ගලයාට සිදුවෙන යහපත පිළිබඳ අනුකම්පාවක් නැහැ. කොහෙන් හරි ගාණක් කොටා ගන්න එක. ඔය පුවත්පත්වල පහුගිය කාලේ වාර්තා තිබුණේ යම් අසනීපයන්ට පත් වුණා යම් තැන් වලට ගියාපුවම අසීමිත දේවල් ගේන්න කියලා ඒ මුවාවෙන් තව જાති කරගත්ත අය ඔය කට්ටාණ්ඩි කියන වචනේ යටතේදී. ඉතින් මම ඒකට අර්ථයකුත් දීලා තන නිකන් ආණ්ඩි නෙමෙයි උන් කට්ට ආණ්ඩිම තමයි. කට්ටකමක් කරන ඇරුණාම උන්ට ශිල්පීය ඥානයක් නැහැ කියලා. එතකොට අන්නේ විදිහට සමාජය ශිල්පයක් දන්නවා කියලා අඟවලා ඒ ශිල්පයක් නැතුව ඒක වඩා ගැනීම සඳහාම කටයුතු කිරීම මිත්‍යා ආදීව. ඒක තව තියෙනවා ඔය නිමිති බලනවා හැම කියලා කියන්නේ. එතකොට ඒ පිළිබඳ හරියට මිත්ත කියන්න පුළුවන්වත් ඉන්න පුළුවන් නැති. නමුත් සමහර අය කටින් අල්ලන කියන අය ඉන්නවානේ. දැක්කා වගේ. අනේ විදිහට ලාභයෙන් ලාභයේ සොයන බව. ඔවුන් ඒකුණේ කටයුතු කිරීම තුළ මුලා කිරීම තුළ වචනෙන් මුලා කිරීම තුළ නැත්නම් පින්කම් වශයෙන්ම රැවැට්ටීම තුළ වෙන්නත් පුළුවන්. පින් සිද්ධ වෙන වැඩමත් කියලා. පින් සිද්ධ වෙනවා නම් තමයි. නමුත් බලාපොරොත්තුව ලාභයක් ඉපදීම නම් ලාභේ නම්. එතකොට එහෙනම් එසේනම් ගිහි සමාජය තුලත් සමහර පැවිදි සමාජය තුලත් මේ මිත්‍යා ජීවය තියෙන්න පුළුවන්. මේ කියන රැවැට්ටීම්, මුලා කිරීම, නොමග යැවීම, එහෙම නැත්නම් විස්මයටපත් කිරීම, වචනින් රැවැට්ටීම්, එහෙම නැත්නම් අනාවැකි හරියට කීම ආදී කාරණාවලින් ලාභයෙන් ලාභයම ඉපදීමේ බලාපොරොත්තුවෙන් කටයුතු කරන එක. ජීවත් වෙන්නට කෛරාටිකකමක් කරලා හල්ලි හොයන එක කියලා ගන්න. එතකොට හරි. තමන් හදවතින් දන්නවා මේ කරන්නේ බොරුවක් කියලා, තමන්ට ඒබඳු ශිල්පීය ඥානයක් නැහැ කියලා. නමුත් එහෙම මිත්‍යා ආදී වෙන ජීවිකම් කප්පේති ඕන තරම් රටේ හොයාගන්න පුළුවන්කමක් තියෙනවා. මානනි සම්මා ජීවයේ කවරේදයක්? ආයෙත් ආපහු වෙනවා. සම්මා ජීවයේ දෙපැරදි කොට දේශනා කරමි. කෙලෙස් සහිත පුද්ගලයාට එකක්, නික්ලේශී පුද්ගලයාට තව එකක්. පුණ්‍ය භාගයේ උපදීපාක උපදවන සම්මාක්ඛා ජීවයේ කවරයත් යම් කිසි පුද්ගලයෙක්. අර මිත්‍යා ජීවයේ හැරපියා යහපත් ජීවිතය ගත කරනවා. එයාට රවට්ටන්න ඕනකමකුත් නැහැ, බොරු කියන්න ඕනකමකුත් නැහැ, එහෙම ආදායම් මාර්ගයක් ඕනකමකුත් නැහැ. ඔහු අවංකව ජීවත් වෙනවා. පුද්ගලයෙක් වශයෙන්. මිත්‍යා ආජීවම් පහය සම්මා ජීවෙන් ජීවිකම් කප්පේට යහපත් ක්‍රමෙන් ජීවිතය පවත්වා යනවා. බොරු කරන්න, කපටි කරන්න, ලප්‍රිමක් කරලා ලාභයක් ලබා ගන්න, රවට්ට ගන්න, මුලා කරන්න අදහසක් නැහැ. ඇත්තම කියලා අවශ්‍ය කාරණා. කතමාච බික්කවේ සම්මා ආජීවෝ අරියෝ අනාසෝ ලෝකුත්තර මග්ගංගා.
දැන් ලෝකෝත්තර මාර්ගයට මාර්ගඵල පිණිස කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? බාහිරින් වෙන් වෙලා බෑ අතන එකතු වීමෙන් වෙන් වෙන්න වෙනවා. නැත්නම් ස්කන්ධ පංචකය තුල ඒකට එකතු වෙන්නේ කොහොමද කියන්නේ? ඒකට අර කියන එකට සම්මා සති සම්මා දිට්ඨි සමාධි නැහැ. අර දස වස්තුක සම්මා දිට්ඨි අනාර්යයකට සම්මා දිට්ඨි හෝ සම්මා වායාම සමාධි නැහැ. වායාම සති නැහැ. නමුත් ආර්යයකට එහෙම එකක් තියෙනවා. අර ස්කන්ධ පංචකයටදී මමත්වෙන් නොගැනීම සඳහා දියුණු කරගත්තා වූ ආර්යසිතක් ඇති. ආර්ය මාර්ගයේ යන්නා වූ පුද්ගලයාට මිත්‍යා ජීවෙන් දුරවීමක් වෙන්වීමක් නැවැත්මක් විරමණයක් වේද. මේ සම්මා ආජීව ආර්යයි අනාසයි ලෝකෝත්තර මාර්ගයයි කියනු ලැබේ. එයා මේක ඒ මොහොතට හිතට එකතු වෙන්න. එතකොට ඒකේ සමහර විට තියෙන්නේ ආයත් කුමක්ද? කාම විතර්කයක්. එහෙම නැත්නම් ව්‍යාපාද විතර්කයක්. ඒ අදහසට ඇවිදින් තියෙන එක රවට්ටන්න ඕන කමක් නේ. බොරුවෙන් රවටා. එතකොට ඔහුට එහෙම එකතු වුණොත් ඔහු සතර හැදෙන බව දන්නා නිසා පුණ්‍ය භාග වෙන නිසා ඔහුට අවශ්‍ය වෙන්නේ එතනින්ම අත මෙදෙන්න. ඔහු එහෙමනම් ඒ මොහොතට එන ඇසේ කනේ නාසය හෝ ඒ අරමුණේදී සංකල්පයේදී අරමුණට එකතු වුණු පුරුද්ද වෙනුවට ඒක පවත්වන විදිහ එකතු නොවීම තුළින් එකතු වීමට අපි කියමු නිත්‍ය සුඛාත්ම වශයෙන් ගැනීම කියලා. දැන් අරමුණ තුලයි මේ මා පැහැදිලි කරන්නේ මේ මොහොතේ ආපු සිතින් එනවා එකතු වෙන එක වෙනම දෙයක් එකතු වෙන එක තව දෙයක්. එන එකට කියනවා අපි අනුසය පරිඋත්ථාන කියලා එකතු වෙන එකට වීතික්කම කියලා කියනවා. ඉතින් උපන්න කුසල් දුරු වෙන්න අනුසය පරිඋත්ථානත් අවශ්‍යයි එන්නත් ඕන. නමුත් එකතු නොවනොත් අනිත්‍යයි. අන්න පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛානාසයෙන් බලනවා කියන්නේ මේ එකතු නොවීමේදී සිදුවෙන දේනේ අනිත්‍යයි. එතකොට ඒක දුරු වෙන්න ගන්නවානේ. ආර්ය පුද්ගලයා අන්නේ විදිහට ඒ සඳහා උත්සාහ කරනවා. නැවත නැවතත්. එතකොට ඔහුට ඒක සම්මා වායාමය. ඒ සඳහා දියුණු කරගත්ත සිහියක් මෙතෙන්ද ගේන්න වෙනවා. මොකද සිහිය තමයි මැදිහත් වෙන්නේ. මේ වැඩේ කරන්න යන්න එපා කියලා සිහිය කියන්නේ විරතියක්නේ. වෙන්වීමන්නේ සිහිය කියන්නේ. අකුසලයෙන් වෙන්වීම සඳහා දියුණු කරන එකක් සිහිය කියන්නේ. සිහිය ඔහුට උදව් වෙනවා නොකරන්න. එහෙනම් මේ සම්මා ආජීවයේදීත් ඔහුට සම්මා දිට්ඨියත් සම්මා වායාමයත් සම්මා සතියත් උදව් වෙනවා. දැන් මෙතන විශේෂ කාරණයක් තියෙනවා. ඔතනින් එහාට මේකේ සම්මා වායාමයයි සම්මා සතියයි දේශනා කරන්නේ නැහැ. ඇයි? අර හැම එකේම සම්මා වායාමයයි සම්මා සතියයි තිබුණානේ. අර හැම එකේම නූපන්න කුසල් නූපදීමට උපන්න කුසල් දුරු කිරීමට නූපන් කුසල් ඉපදීමට උපන් කුසල් වැඩි දියුණු කිරීමට ඒක කොහොමද දෙආකාර වෙන්නේ? ඒක දෙආකාර වෙන්නේ පින් කැමති පුද්ගලයාට පින් උපදවන්න. ඒකනේ ඒ අය කතා කරන්නේ භවගාමී කුසල් කියන පැත්තනේ. පවුල් එකතු නොකර ඉන්න. නමුත් ආර්ය පුද්ගලයාට කුසල් කියන්නේ පින් නෙමෙයි භව නිරෝධගාමීත්වය ලැබෙන්නා වූ මාර්ගඵලවලට කුසල් කියන්නේ. අකුසලය උපාදානය. අකුසලයේ ලෝභ දේශ මොහ. දැන් බුදුන් වහන්සේ පහළ වෙන සමාජයේ පවෙන් පිනෙන් ධානයෙන් යම් ගමන් හොයාන හිටියා. උන්වහන්සේ මේ සියලු දේවල් ඉගෙනගෙන තමන් සෙව් සත්‍යයේ නොවන බව දැනගෙන එතනින් එහාට ගිය ගමනක් පෙන්නනවා. කිං සත්‍ය ගවේසී කිං කුසල. ඒ කුසල කියලා හිතුවේ මොනවද? ආයෙත් පිංද. අන්න ඒක තමයි මේ කුසල් කියන්නේ. එතන ආර්ය පුද්ගලයාට උපාදානයෙන් වෙන්වීම තුළ ටිකින් ටික මොකද වෙන්නේ? මාර්ගඵල ලැබෙනකොට නූපන් කුසලයේ ඒක මාර්ගඵල පිළිවෙලින් සෝවාන් සකෘදාගාමී රූපන් කුසල් වැඩි දියුණු වෙන එක. අර ආර්ය පුද්ගලයා අරමුණට එකතු නොවීමෙන් කෙලෙස් නසන්නට දරන උත්සාහය තුළ දසවස්තුක සම්මාදිට්ඨි පුද්ගලයා වැඩි නොකිරීම තුළින් පවෙන් වළකින්නට. දැන් මොකක්ද අපිට මේකට කියන්න ඕනේ?
පවෙන් වැළකීමේ සම්මාදිට්ඨිය සහ ක්ලේශයන්ගෙන් මිදීමේ සම්මාදිට්ඨිය. අන්න පුද්ගලයෙක් වශයෙන් අපි බොහෝම කල් මේ සංසාරයේදී නැත්තම් මේ අපේ බෞද්ධකම තුල අර පවින් වැළකීමේ සම්මාදිට්ඨිය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා අරගෙන ඒකම තමයි සම්පූර්ණ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. ඒකෙම ගිහි පැවිදි වශයෙන් සිටමින් ශික්ෂාපද මට්ටමින් සිටමින් ලියමින් කියමින් පාඩම් කරමින් විරතිය පමණයි. වෙන්වීම පමණයි. හොඳ නැති නිසා වෙන්වීම. එතකොට ඒක වෙන්වීම පුණ්‍ය භාගයයි. ඒ නිසා වෙන්වීමට යහපත් විපාක තිබෙනවා. සතුන් මැරුවා නම් අල්පායුෂ කොලාමියන්ට සිද්ධ වෙයි, නොමැරුවා නම් දීර්ඝායුෂ හම්බ වෙයි. නොමැරීමේ දීර්ඝායුෂ බව කියන එකේ තේරුම විපාක නේද? පුණ්‍ය භාග විපාක කියන්නේ ඒක නේද? එතකොට සතුන්ට හිරිහැර කළා නම් ලෙඩ වැඩි වෙයි, හිරිහැර නොකළා නම් ලෙඩ නැතුව ජීවත් වෙයි. පේනවද මම පෙන්නන මේ පුණ්‍ය භාග විපාක කියන එක? චුල්ලකම් විභංග සූත්‍රයේ හොඳට පැහැදිලි කරනවා මේක. අනේ විදිහට අපට තේරුම් යන්න ඕන මේක පෘථග්ජන පුද්ගලයන් සඳහා භවගාමීව පුද්ගලයෙක් වශයෙන් විරතීන් තුල පවෙන් වැළකී ලෞකික සැප විපාක ලැබෙන ආකාරයෙන් භවගාමී පැත්තට ක්‍රියාත්මක වෙන ආකාරය. නමුත් ඒක කෙලෙස් නැසන කර්මක්ෂය වෙන පාරට පැත් වෙන්නේ නැහැ. මොකද ඔහු අනාර්ය පුද්ගලයෙක් වශයෙන් ඔහු කටයුතු කරන්නේ. ඔහුට අර ඒ මොහොතේ උපදින ස්කන්ධ පංචකය පිළිබඳ සිහියක් අර පෘථග්ජන පුද්ගලයාට නැහැ. තේරෙනවද සම්බුදු සසුන තුළ පවතිනා වූ ශික්ෂාපද සංවරයේ සියල්ල පෘථග්ජන භාවය තුළ පවතින්නේ කියලා? තේරෙනවද මහා චත්තාරීසක සූත්‍රයේ සඳහන් ආර්ය මාර්ගය දුර්ලභයි, විරලයි, වැසී පැවතෙනවයි කියලා? දැන් නම් ඔබට පුළුවන්කමක් තියෙනවා මෙන්න මේ විදිහට මේ ආර්ය මාර්ගය කාටද අයිති වෙන්නේ? අරියා. අනාසා ලෝකෝත්තරම. අරකේ ලෝකෝත්තර මාර්ගාංග නෑ. ඒක විපාකනේ හම්බ වෙන්නේ. මිනිසුන් අතර හෝ දෙවියන් අතර පැවිද්දේ. විපාක හම්බ වෙනවා. විපාක දෙනවා. මම විපාකයක් දෙකක් පෙන්නුවේ අනිත් හරියත් හිතා ගන්න. සතුන් නොමරා ඉන්නවා. එහෙනම් මේ චුල්ලකම් විභංග සූත්‍රයේ පෙන්නනවා ඔහු දීර්ඝායු සම්පන්න පුද්ගලයෙක්. මරනවා නම් ඉදා ඉක්මනින් ඔහුට මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. ඔහු සතුන්ට උදව් උපකාර කරනවා, එහෙනම් ඔහු ලෙඩ නැති කෙනෙක් වෙනවා. ඔහු සතුන්ට හිංසා කරනවා, එහෙනම් ඔහු ලෙඩ රෝග බහුල වෙනවා. අර පෙන්නන්නේ. පාපේ විපාකය නොකිරීමේ විපාකය. විපාක දෙන සම්මාදිට්ඨිය. එතකොට කර්ම රැස් කිරීමේ සම්මාදිට්ඨිය දසවස්තුකයි, කර්මක්ෂය කිරීමේ සම්මාදිට්ඨිය ආර්යයි. ඒක ස්කන්ධ පංචකය තුල අරක පුද්ගලයා තුල. අරකට පංචශීලයේ සිට උපසම්පාද සීල දක්වා ශික්ෂාපද යොදා ගන්න පුළුවනි වලකින්නට. මේ ස්කන්ධ පංචකය පාලනය කරන්න මොනම ශික්ෂාපදයක්වත් නැහැ. ඒකට මොකක්ද ඕන? සම්මාදිට්ඨිය ඕන, සම්මා වායාමය ඕන, සම්මා සතිය ඕන. මේ ඕනෑම අංගයක් සඳහා, දිට්ඨි සඳහා, සංකප්පය සඳහා, වාචා සඳහා, කම්මන්ත සඳහා, ආජීව සඳහා මේ තුන හරිනකොට ඊටු තුනම ඒකේ වායාම සති ඒ දෙකේ තියෙනවානේ සම්මාදිට්ඨි. ඒ කටයුත්තම වායාමය කියලා පෙන්වලා තිබෙන්නේ. ඒ කටයුත්තේදීම උත්සාහය. අන්න ඒ උත්සාහය තමයි මම දකින්නේ විරිය. විරිය සම් බොජ්ජංග. අරවයි බොජ්ජංග නැහැ. ඒ වගේම ඔන්න ඔබ කතා කරන මහ ලොකුවට කතා කරන සතිපට්ඨානය. සතිය කොතෙන්ද තියෙන්න ඕන කියලා දැන් තේරෙනවානේ. ඔබට පුළුවනි සතියක් හුරු කරගන්න ආනාපාන ඔස්සේ, ඉරියව්පතන ඔස්සේ. නමුත් ඒකට සතිය කියන්නේ ඉරියව් පවත්වනවට නෙමෙයි. හුස්ම ඉහළ පහළ ගැනීම කියන එක උපන් දවසේ ඉඳලා ඕනම කෙනෙක් කරන දෙයක්. නමුත් ඒකට අවධානය යොමු කරපුවම අවධානය යොමු කිරීම කියන එකේ තේරුම මේක දැනගෙන කරනවා. එතකොට දැන ගැනීමනේ සතිය කියන්නේ. දැනෙනවා. ඇතුළු වෙනවත් දැනෙනවා, පිට වෙනවා. ඉස්සර ඇතුළු වීම පිට වීම සිදු වුණා, දැනීම නෑ. දැන් ඇතුළු වෙනවා, පිට වෙනවා, දැනෙනවා, දැනීම නේද සතිය කියන්නේ. ඔය ඒ මොහොතට සිදුවෙන දේ දැනගන්න සතිය දියුණු කරගෙන එන්න ඊට පස්සේ ආනාපාන සතිය ඔස්සේ හරි, පින්බීම හැකිලිව ඔස්සේ හරි, ඉරියාපතන ඔස්සේ හරි, මොනපබ්බයක් ඔස්සේ. ආර්ය පුද්ගලයාට ඒ මොහොතට එතෙන්න එන්න ඕන මේක අකුසලයෙන් වෙන්වීමේ කුසලය.
අකුසලෙන් වෙන්වීම සඳහා භාවිතා වෙන්නා වූ උපකරණයක් විදිහට, ශක්තියක් විදිහට. කොයි මොහොතේද? ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් මේ උපදින්නා වූ අදහසේදී පස්ස පච්චා වේදනා අතීතයට එකතු වී විඳවන එක පෘථග්ජනයාගේ වැඩක්. පස්ස නිරෝධෝ වේදනා නිරෝධ. අන්න ඒ නිරෝධය කරන්න. මැරිච්ච අතීතයක් මේකට එකතු වෙලා වැඩක් වෙන්නේ නැහැ. එකතු වුණොත් වැඩි දියුණු වෙනවා, අතහැරියොත් ශූන්‍ය වෙන්න පටන් ගන්නවා. අන්නේ ඒක සඳහා දියුණු කළා වූ ප්‍රඥාවක් තුළ එයාට තේරෙනවා මේ සතර ඇවිදින හැටි සහ නිදහස් වෙන්න ඕන හැටි. ඒ නිසා ඔහුට සතිය වැදගත් වෙනවා විරමණය සඳහා, එකතු නොවීම සඳහා. ඒ නිසා දියුණු කළ සතියක් නැතුව ඒක කරන්න බෑ. ඔය කියන්නේ සමාජයේ මට ඉන්නවා මැරෙනවා පෙවුන්නේ නැහැ කියලා පොතක්ජන අය. ඒ තමයි ඇත්ත කතාව. ඔහුට ඒ මොහොතේ එතෙන්ද ගෙනන්න දියුණු කරපු සතියක් නැහැ. සතිය තියෙනවා නම් ඔන්න ඔය විදිහට අපට මේ මාර්ගාංග පහ එනකොට ඒ පහ තුළම සම්මා වායාමයත් සම්මා සතියත් ක්‍රියාත්මක වෙලා ඇති. එතකොට දැන් මේ හත ක්‍රියාත්මක වෙනකොට සෝවාන් සිට රහත් දක්වා මං හිතන්නේ සමාධිය, සම්මා සමාධිය හම්බ වෙනවා ඇති. අපි තව ටිකක් එහාට ඉතුරු ටික බලමුකෝ. දැන් මම මතක් කළේ අපි මේ අර වායාම මේ ආජීව වගේම වායාම සති පැහැදිලි කරයි කියලානේ. මොකද අර අනාර්ය ප්‍රතිපදාවේ ඔවට ආය සතර සතිපට්ඨාන කියලා ආයෙත් මුලට ගන්නවානේ සම්මා සතිය. වාම ආයාමකුත් තියෙනවානේ. වායමති විරියං ආරති චිත්තම් පග්ගාණ්ණාටි පදහති. නමුත් වායාම කොතනද තියෙන්නේ? සම්මා දිට්ඨිය, සම්මා සංකප්පේ, වාචාවේ, කම්මන්තේ ඕන එකක තියෙන්නේ වායාමය. වායාම සහ සතිය. ආර්ය පුද්ගලයාගේ. හැබැයි වායාම සතියෙන් මොකද වෙනව ඇත්තේ? සමාධිය. ඒ මොන සමාධියද? කෙලෙස් සහිත සමාධියක්ද? කෙලෙස් නැසනකොට හම්බ වෙන්නා වූ ආනන්තරික සමාධියද? කෙලෙස් නැසෙන තරමට ඒ සංසොන්සිත කරා ඔබ ළඟා වෙනවා ඇති. తත්‍ර භික්කවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති කතංච භික්කවේ සම්මාදිට්ඨි පුබ්බංගමෝ හෝති සම්මා දිට්ඨිස්ස භික්කවේ සම්මා සංකප්පෝ හෝති සම්මා සංකප්පෝ කස්ස වාචාප හෝති සම්මා වාචස්ස සම්මා කම්මන්තෝ පහෝති සම්මා කම්මන්තස්ස සම්මා ආජීවෝ පහෝති සම්මා ආජීවස්ස සම්මා වායාමෝ පහෝති සම්මා වායාමස්ස සම්මා සති සම්මා සතිස්ස සම්මා සමාධි. අන්න එහෙමයි අනතුරුව මේ ටික යනවා නම් සිදුවෙන ආකාරය පෙන්ලා තිබෙන්නේ. මහණෙනි ආර්ය සම්මා සමාධියෙහිලා අර කෙලෙස් යටපත් කරන ලබා ගන්නා වූ తాවකාලික අපි එකට කියන්නේ දිට්ඨ ධම්ම සුඛ විහරණය හෝ මේ සාන්ත විහරණය නොවේ සල්ලේකය. ලෝක දේශ ලෝභ දේශ මොහ යන්නේ සල්ලේකෙන් පවතිනා වූ සංසිඳීමෙන් පවතිනා වූ සංසුන් බව අපි එකට කතා කරනවා ආනන්තරික සමාධිය කියලා. කෙසේ සම්මා සම්‍යක් දෘෂ්ටිය පූර්වාංගම වෙයිද? මාර්ග සම්‍යක් දෘෂ්ටියේ සිටි පුද්ගලයාට මාර්ග සම්මා සංකප්පය සම්මා දිට්ඨිය නම් සංකප්පය මාර්ගයේ බවට පත් වෙනවා. සම්මා සංකල්පයේ සිටියකට සම්මා වාචාව වචනේ පිහිටියුට කම්මන්තය කර්මන්තෙහි පිහිටියුට ආජීවය ආජීව පිහිටුවට වායාමය වායාමයේ සිටියුට සමාධිය. සතිය නෙමෙයි මතක තියාගන්න. සමාධියෙහි පිටි පුද්ගලයාට ප්‍රත්‍යක්ෂා ඥාන සංඛ්‍යාත සම්මා ඥානය. ප්‍රත්‍යක්ෂා කියන්නේ මොකද්ද? නොනින් දැකීම. අහු නොවෙන්නට. අන්න දැන් එතනින් එහා පැත්තට තව ටිකක් තියෙනවානේ. දැන් ඔය දසාංගෙහි සමන්නාගතෝ අරහති උච්චතේ අට්ටංග නෙමෙයිනේ. අංග 10ක් තව එහාට හම් වෙනවා. දැන් එහෙනම් ඒ වෙනකොට සම්මා මිත්‍යා ඥාන නෙවෙයි. අර එකතු නොවීමෙන් අතහැරෙන ආශ්‍රයට අහු නොවන ඥානය මේ ඔස්සේ හම් වෙනවා.
ඔය ප්‍රත්‍යවේක්ෂ කියන වචනයට පාවිච්චි කරන්නේ මා මේ ආහාර වළඳන්නේ සිරුරේ ශක්තිය වඩවා ගන්නට නෙමෙයි බඩ ගිනිනවා ගන්න කියන වචනේ නෙවෙයි එතන කියන්නේ. හරිද? ඒකත් වචනෙන් කියලා හරියන්නේ නැහැ. ආහාර ගන්න වෙලාවට අහු නොවී ඉන්න දැනගන්න වෙනවා. බාහිර වශයෙන් කියලා ඉවක් බාක් නැතුව ආහාර ගන්න ගියොත් ප්‍රත්‍යවේක්ෂාවක් වෙන්නේ නැහැ. ඒ වගේ මෙතන ප්‍රත්‍යවේක්ෂා කියන්නේ කරන කාරණේ නුවණින් දැනගන්න එක. එහෙනම් ඔහුට ඒ මොහොතේ ඕනෑ මොහොතක අහු වෙනවද නැද්ද? එකතු වෙනවද නැද්ද? ඒ පිළිබඳව ඔහුට වැලකීන්ට අවශ්‍ය නුවණක් තියෙනවා දැන්. වැඩි දියුණු වෙනකොට. සම්මා ඥාන. ඥාන උනොත් මොකද වෙන්නේ? සම්‍යක් විමුක්තිය. අන්න මිදීම සිදු වෙන්නේ එතකොටයි. අර වගේ මිදීමක් සිදු වෙන්නේ නැහැ. පැවැත්ම සිදු වෙනවා. මේකේ ආශ්‍රයන්ගෙන් මිදීම, සසරින් මිදීම, දුකින් මිදීම. මොහොතක් පාසා අතෑරීම තුළ ඒවා ආයෙ වද දෙන්න එන්නේ නැහනේ. අනාගත ඵල උපදින්න හිත ඉතුරු වෙන්නේ නැත්නම් ඒ අය අපෙන් බැහැර වෙලා යනවා. ඒකට කියනවා කෙලෙස් නැසෙනවායි කියලා. මහණෙනි මෙසේ ශේක්ෂ වූ අෂ්ටාංග ශේක්ෂ ප්‍රතිපදාව අංග 8කින් සමන්විත වෙයි. තව එකක් ඕනනම් විමුක්ති ඥාන දර්ශන කියලාත් ගන්න. දසාංගෙහි සමන්නාගතෝ කියලා පෙන්නනවා සමා විමුක්තිය. ඊට පස්සේ සම්මා විමුක්තිය ඥාන දර්ශනය වශයෙන් ගත්ත හැකියි. දැන් මෙසේ මේ අනුකට තවත් එක වචනයක් දිගටම කියලා තියෙනවා මම මේක කෙටියෙන් පැහැදිලි කරන්නම්. මෙන්න මේ ආර්ය මාර්ගය යන පුද්ගලයාට මොකද වෙන්නේ? මිත්‍යා දෘෂ්ටිය දිරා යනවා, පිරිහෙනවා. ඔහුගේ ජීවිතෙන් මිත්‍යා දෘෂ්ටිය මරණයටපත් වෙනවා. සම්මා දිට්ඨිය ඔස්සේ, සංකප්පය ඔස්සේ, වාචාව ඔස්සේ ඔහුගේ ක්ලේශ ධර්මයන් ප්‍රහීනටපත් වෙනවා. ඒ පැත්ත මරණයටපත් වෙනවා මේ මගේදී. අනිත් පැත්තෙන් කුසල ධර්මයන් කියන්නේ පින් පිරෙනවා කියන එක පෘථග්ජන පුද්ගලයාට අර මාර්ගඵල පිළිවෙලින් ලබා ගන්න උන්නා වූ කුසලය. කිං කුසල ගාවේසි. ඒක ටිකෙන් ටික සම්පූර්ණයටපත් වෙනවා. ඒ අපි කතා කරන්නේ අනුගමනීය ප්‍රතිපදාවක් කියලා. තේරුම් ගත්ත පුද්ගලයාට නින්ද පාලනය කරන්න බැරි වුණාට සෑම මොහොතකදීම ඔහුට මේ සඳහා අවස්ථාවක් උදා වෙනවා. ප්‍රධාන වශයෙන් පසුගිය අවස්ථාවක පැහැදිලි කළා මම යද්දි එද්දි සිටිද්දි නිදද්දි කියන ඉරියව් හතර ඔස්සේ පැහැදිලි කරමින් චරන්ත කියලා සූත්‍රයක. ඒක ඊළඟට පැහැදිලි කළා මම කරන්න ඕන වැඩේ කාම විතර්කයේදී, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේදී මෙන්න මේ කටයුත්ත කරන එක කියලා. අන්න හැම මොහොතකදීම එහෙමනම් පුද්ගලයාට සම්මා දිට්ඨිය අවශ්‍යයි, සම්මා වායාමය අවශ්‍යයි, සම්මා සතිය අවශ්‍යයි. ඒ කාරණාවලදී ඒවා සමාධිය සඳහා පූර්වාංගම වෙනවා. නැත්නම් පුරේජාත පච්චාදාත වෙනවා කියන්නේ මුලින් හට ගන්නවා. නැත්නම් සහජාත පුරේජාත නෙමෙයි, සහජාත පුරේජාත සහජාත. ඒ කියන්නේ මුලින් හට ගන්නවා සහ ඒ මොහොතේ හට ගන්නවා උදව්ව සඳහා. දැන් මේ විදිහට මේ කරුණු පැහැදිලි කර ගැනීමෙන් ඔන්න අපට මේ අපේ ථෙරවාදී පරපුර කටපාඩමින් දහදුක් විඳ සංරක්ෂණය කරගෙන ආවා වූ අනතුරුව ග්‍රන්ථකරණයෙන් කාවන්ට ගුල්ලන්ට කණ්ඩ දෙන්නේ නැතුව අව්වේ දමා පරිස්සම් කළා වූ බුදුරු හෙළි කළා වූ මාර්ගයේ මේ මහා චත්තාරීසක සූත්‍රය වැනි සූත්‍රයක් තුළ ආර්ය මාර්ගය සහ අනාර්ය මාර්ගයක් වශයෙන් දෙවිදියක් කොට පෘථග්ජනයින් සඳහා භවගාමී සම්මාදිට්ඨියකුත්, ආර්ය පුද්ගලයන් සඳහා භව නිරෝධගාමී සම්මාදිට්ඨියකුත් දෙවාකාරයෙන් පැහැදිලි කරලා තියෙන බව සමාජය දැනගන්න එක හොඳයි. එබැවින් මෙතනින් එහාට මේ අංග 8ම තියෙන ඔය කියන කාරණාව තමයි සම්මා දිට්ඨිය, මිත්‍යා දෘෂ්ටිය, මිත්‍යා සංකප්පය. ඒවා ඔහුගේ ජීවිතෙන් ඉවත් වෙලා යනවා. ඔහුට අර ඒ ක්ලේශයන් නැසීම තුළින් අප උපදින්නා වූ වැඩෙනවා. මේ කුසල ධර්මයන් වැඩෙනවා කියන එකේ තේරුම අර කාරණාව අර සමාධිය. එහෙම නැත්නම් අපි කතා කළා වූ ආනන්තරික සමාධිය ක්ලේශයන් අඩු වෙන තරමට අංග සම්පූර්ණ වෙනවා. ඉතින් මේ සඳහා උද්‍යෝගිමත් අය, මේ සඳහා
හොයාගෙන ආපු අය, පුරුදු කරපු අය මේ සමාජයේ ඉන්නවා. අතැම්මු අපට ප්‍රකාශ කරලා කියන්නේ අවුරුදු 20-30 ගණනක් හෙව්වා යමක් කළා ටිකක් දොර යනකොට ඒක නන් නෙවෙයි කියලා දැනෙනවායි කියලා. මම අවසානසෙන් ඔබට කියනවා මේක මහ විශාල දෙයක් නෙවෙයි. මේ පොත් සියල්ල එහෙම දැනගන්න ඕන නෑ. මා දකිනවා අවුරුදු 5 කුඩා දරුවාගේ පටන්ම මේ පරිහානිය වළක්වන්න පුළුවන් කියලා. ඒ වගේම අවුරුදු 20ක් විතර වෙනකොටම මේ එකතු වීම වළක්වන පාර පුරුදු කරන්න පුළුවන්. මේක සමාජයේ පුරුදු යුතු දෙයක්. යහපත් සමාජයක් සඳහා, ගෙදර සාමකාමී පරිසරයක් සඳහා මේ කාම විතර්කයට, ව්‍යාපාද විතර්කයට එකතු නොවි එය දුර්වල කරන එක ආරම්භයේ පටන්ම කරන්න ඕන දෙයක්. ඔක්කොම ටික කරලා ඉවරලා පස්සේ සිල් රකින්න බුද්ධ ආගමක් නෙමෙයි මේකේ තියෙන්නේ. අදාළ කරුණු තේරුම් අරගෙන අපට රැක දුන්නා වූ සදහම් මිසරණ අරගෙන අපිට ඉහාත්ම වශයෙන්ම මිත්‍යා දෘෂ්ටියෙන් මිදී දසවස්තුක සම්මාදිට්ඨියට එන්න මිත්‍යා දෘෂ්ටිකින්ටත් ආර්ය සම්මාදිට්ඨිකින් බවට පත් වී ආර්ය සම්මාදිට්ඨිය ලබන්න ඕන මේ කුසලයේ නැත්තම් මේ සමාධියේ හිමිකම් කියමින් නිවන සැනසක ජීවිතයකට පත් වෙන්නත් මේ කරුණ පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. සබ්බිහිතෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං